හරි දරුවනේ එහෙනම් ආයුබෝවන් හැමෝටම සුබ රාත්‍රියක් වේවා නේද? දැන් වෙලාව 9:00යි. පොඩ්ඩක් වෙලාව පරක් වුණා. අපි මොකද තියරි පන්තිය පොඩ්ඩක් පරක් වෙලා පටන් ගත්තේ අද. ඒක නිසා හරි අපිට අද කතා කරන්න තියෙන ඔන්ලයින් පේපර් නම්බර් 5 ප්‍රශ්න පත්‍ර අංක 5 තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හරි හැමෝම ගාව පේපරේ ඇති. හැමෝම ගාව පේපරේ මේ වෙනකොට ලැබිලා ඇති ගෲප් එක හරහා. මේක අතරම ගිය සතියේ අපිට කරන්න නියමිතව තිබුණා. නමුත් ගිය සතියේ ඇතිවෙච්ච තාක්ෂණික දෝෂයක් නිසා අපිට කරන්න බැරි වුණා. අපි මේ ප්‍රශ්න පත්‍රය තමයි අද සාකච්ඡා කරන්නේ. right. ගමු එහෙනම් අපි සුපුරුදු පරිදි අපේ MCQ ප්‍රශ්න මේ පේපරේ MCQ ප්‍රශ්න තියෙනවා ඔක්කොම 14ක්. MCQ ප්‍රශ්න 14ක් තියෙනවා. රචනා ප්‍රශ්න දෙකක් තියෙනවා. රචනා ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි වේගෙන් සාකච්ඡා කරන් යමු. ගැටලුවක් තිබ්බොත් chat එකට දාන්න. ගැටලුවක් තිබ්බොත් chat එකට දාන්න. right. අපි MCQ පේපරේ පටන් ගන්න අපි සාමාන්‍යයෙන් ප්‍රශ්නාංක 31 ඉඳන් 50 දක්වා තියෙන නිශ්චිත හා කෙටි පිළිතුරු ලියන කොටසෙන් අපි මේ නිශ්චිත පිළිතුරු හා තියෙන කොටස තියෙනවා මේකේ. දැන් අපිට MCQ පේපරේ ප්‍රශ්න 50ක්ම සාකච්ඡා කරන්න වෙලාව මදි නිසා අපි ප්‍රශ්න පත්‍ර දෙකම ආවරණය වෙන විදිහට අපි සාකච්ඡා කරන්න පැය දෙකකට. හරි. එතකොට අපි කෙටි හා නිශ්චිත පිළිතුරු සම්බන්ධව තියෙන ප්‍රශ්න 4ක් තියෙනවා මේ කොටසේ මේ පේපරේ. ප්‍රශ්නාංක 10, 11, 12, 13, 14 කියන ප්‍රශ්න ඇවිල්ලා කෙටි හා නිශ්චිත පිළිතුරු. එතනින් තමයි අපි ප්‍රශ්න පත්‍රය ආරම්භ කරන්නේ. right. මේ වෙනකොට ප්‍රශ්න පත්‍ර 4ක් සාකච්ඡා කරලා අවසానයි. මේ ප්‍රශ්න පත්‍ර 4ෙම සාකච්ඡා කරපු දේවල් මම YouTube එක හරහා දාලා තියෙනවා. ඕනම කෙනෙක් එක බලන්න පුළුවන්. පේප් එකක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඒකේ තියෙන link එක හරහා. right. අපි බලමු ප්‍රශ්නාංක 10. ප්‍රශ්නාංක 10 දී වසර තුල තනි ව්‍යාපාරයක වත්කම් ලක්ෂ 4කින්ද වගකීම් 50000කින්ද වැඩි විය. මෙම වසරේ ලාභය 2,50,000 නම් අහිතිකරු විසින් හඳුන්වා දුන් අතිරේක ප්‍රාග්ධනය කීයද? කීයද උත්තරේ? අහිතිකාරයා හඳුන්වා දුන් අතිරේක ප්‍රාග්ධනය කීයද දරුවෝ? ප්‍රශ්නාංක 10. පේපරේ ප්‍රශ්නාංක 10. MCQ කොටසේ ප්‍රශ්නාංක 10. අපි දන්නවා ලාභය එන හැටි දන්නව නේද? ලාභය එන්නේ කොහොමද පුතේ? ලාභය එන්නේ කාලච්ඡේදයේ ලාභය එන්නේ සුද්ධවත්කම් වෙනස ධන කාලච්ඡේදයේ ගැනිලි ඍණ කාලච්ඡේදයේ අමතර ප්‍රාග්ධනය. සුද්ධවත්කම් වෙනස හොයන්න පුළුවන් ක්‍රම දෙකයි. කාලච්ඡේදයේ සුද්ධවත්කම් වෙනස හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් මොකද්ද? එකක් තමා අවසාන සුද්ධවත්කම් වලින් ආරම්භක සුද්ධවත්කම් අඩු කරනවා. මේක ක්‍රමයක්. අනිත් ක්‍රමය මොකද්ද? වත්කම් වෙනස ඍණ වගකීම් වෙනස කාලච්ඡේදයේ වත්කම් වල වෙනසෙන් කාලච්ඡේදයේ වගකීම් වල වෙනස අඩු කරනවා. ඒත් එන්නේ සුද්ධවත්කම් වෙනසමයි. අභ්‍යාසයේ තියෙන තොරතුරු අනුව මේ ක්‍රම දෙකෙන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මේකේ පාවිච්චි කරන් තියෙන්නේ වත්කම් වෙනසෙන් වගකීම් වෙනස අඩු කරන එක. ඇයි? මේක කියනවා වත්කම් 4,00,000කින්ද වගකීම් 50,000කින්ද වැඩි වුණාලු. එහෙනම් වත්කම් ලක්ෂ 4කින් වැඩි වෙලා තියෙනවා. වගකීම් වැඩි වෙලා තියෙනවා කීකින්ද? 50,000කින්. ලාභය ඇවිල්ලා තියෙන්නේ කීයද? ලාභය ඇවිල්ලා තියෙන්නේ 2,50,000යිලු. අපෙන් අහනවා මේක ගැන්ලි ගැන මුත් කියන්නේ නැහැ. එහෙනම් ගැන්ලි බිඳුවයි. අමතර ප්‍රාග්ධනය කීයද කියලා අහනවා. ඍණ x. එහෙනම් මේක සුළු කරලා ගමු උත්තරේ බලන්න. ධනයි ඍණයි මෙතන ඍණයි ධනයි යහවම ඍණ වෙනවා. එහෙනම් ලක්ෂ 4ෙන් 50,000ක් අඩු කරලා ඍණ x සමානයි 2,50,000. ඔගනේ වෙන්නේ සුළු කරාම මෙතන එනවා 3,50,000යි. ඍණ x සමානයි 2,50,000. එහෙනම් 2,50,000ක් එන්න මෙතන කීයද x වෙන්න ඕනේ එතකොට? ලක්ෂයක් වෙන්න ඕනේ. උත්තරේ ලක්ෂයයි. ඒතර පිළිතුර ලක්ෂයයි. ඒතර මේක දැනගන්න ඕනේ මේක සුද්ධවත්කම් වෙනස හොයන්න පුළුවන් මේ ක්‍රම දෙකෙන්ම කියලා. අවසාන දිනේට සුද්ධවත්කම් වලින් ආරම්භ සුද්ධවත්කම් අඩු කරාම සුද්ධවත්කම් වෙනස
දැන් ගොඩක් ළමයි ලාභ සමීකරණය දන්නේ මේ විදිහට. ලාභ සමීකරණය දන්නේ මේ ආකාරයට. ලාභ සමීකරණය දන්නේ අවසාන ශුද්ධවත්කම් ඍණ ආරම්භක ශුද්ධවත්කම් එකතු කළා කාලච්ඡේදය ගැනලි අඩු කළා අමතර ප්‍රාග්ධනය. ඒක එක විදියක් විතරයි ශුද්ධවත්කම් වෙනස හොයන්න පුළුවන්. ලාභය හොයන්න පුළුවන්. ඒතර ශුද්ධවත්කම් වෙනස ගන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමෙනුත් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේකත් දැනගන්න ඕනේ. right. ප්‍රශ්න අංක 11. ප්‍රශ්න අංක 11. ගැටලු දිනනවා නම් අහන්න. මම ටුට්ටක් වේගෙන් කතා කරනවා. අද වේගෙන් වැඩ ටික කරන් යනවා. මොකද හේතුව මේ වෙද්දිත් අපිට යම් ප්‍රමාදයක් වෙලා තියෙන්නේ. ප්‍රමාදයක් සිද්ධ වුන නිසා මොනවා හරි ගැටලු තිබ්බොත් chat එකට දාන්න උඹට පැහැදිලි කරන්න. ප්‍රශ්න අංක 11. කවීෂ ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශයේ 3.31 දිනට බැර ශේෂයක් 11200ක් විය. බැංකු ප්‍රකාශයේ පැවති ශේෂය බැංකු ගිණුමේ ශේෂය සමග එකඟ නොවිය. පසුව කළ කරුණු අනාවරණය වුණාලු. අපෙන් අහන්නේ මොකද්ද? සංශෝධිත බැංකු ගිණුමේ සංශෝධනයට පෙර පැවති ශේෂය. සංශෝධනයට පෙර තියෙන ශේෂය අහන්නේ. එහෙනම් මේක අපි හදමු. බැංකු සැසඳුම් ප්‍රකාශය. අපි ගමු උඩට ගමු බැංකු ප්‍රකාශයේ ශේෂය. බැංකු ප්‍රකාශයේ ශේෂය. නැත්නම් වලට පහසු විදිහ හදන්න පුළුවන්. වෙලාව විතර කරගන්න ඕන නම් අපිට මේ විදිහට හදන එක තමයි ලේසි. මොකද ඔක්කොම වැරදි ටික දාලා ප්‍රකාශය හදන එක තමයි ලේසි. අපි උඩට ගමු මුදල් පාලන ගිණුමේ ශේෂය. මුදල් පාලන ගිණුමේ පැවති ශේෂය. ඒක තමයි අපිට හොයන්න කියන්නේ කොහොමද? එකතු කළා අඩු කළා යටින් වෙන්නේ බැංකු ප්‍රකාශයේ පැවති ශේෂය. බැංකු ප්‍රකාශයේ පැවති ශේෂය අපිට එනවා බැංකු ප්‍රකාශයේ තියෙන ශේෂය 11200ක බැර ශේෂයක්. ඒ කියන්නේ වාසිදායක ශේෂයක් 11200යි. අසමානතාවයට හේතු ටික දීලා තියෙනවා. අසමානතාවයට හේතු මොනවද දීලා තියෙන්නේ? තැන්පත් කරන නමුත් උපලබ්ධි නොවුණු චෙක්පත්. අපි තැන්පත් කරා නම් මුදල් පාලන ගිණුමේ ශේෂය වැඩි. නමුත් බැංකුවේ ඇවිල්ලා නැහැ. ඒතර බැංකුවේ ශේෂය අඩුයි. උඩ වැඩිනේ. නිසා අපි අඩු කරනවා. අඩු කරනවා උපලබ්ධි නොවුණු චෙක්පත්. උපලබ්ධි නොවුණු චෙක්පත් 8000 අඩු වෙනවා. ඊට පස්සේ නිකුත් කරන නමුත් ඉදිරිපත් නොවුණු චෙක්පත්. ඒක අපි දන්නවා නිකුත් කරාම මෙතන බැංකු මුදල් පාලන ගිණුමේ ශේෂය අඩු වෙලා තියෙන්නේ. මෙතන උඩ අඩු නිසා මුදල් එකතු කරනවා. ඉදිරිපත් නොවුණු චෙක්පත් 5000යි. ඊට පස්සේ බැංකු ගිණුමේ සටහන් කර නොමැති බැංකු ගාස්තු. ඒ කියන්නේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ දාලා නැහැලු. ඒතර බැංකු ගාස්තු ගිණුමේ ශේෂය මොකදලා තියෙන්නේ? බැංකු ගාස්තු ගිණුමේ ශේෂය දැනට තියෙන්නේ බැංකු ගාස්තු ගිණුමේ දැනට තියෙන ශේෂය මෙතන වැඩි. අයි අඩු කරලා නැහැනේ. අඩු කරලා නැත්නම් මොකද කරන්නේ? අඩු කරන්න ඕනේ. එහෙනම් අඩු කරන්න බැංකු ගාස්තු කියලා අඩු කරනවා කීයක්ද? 5000ක්. sorry 1000යි. 1000ක් අඩු වෙනවා බැංකු ගාස්තු. ණයගැතියන් විසින් බැංකුවේ තැන්පත් කළ මුදල 20000යි. ණයගැතිය කෙලින්ම බැංකුවේ දැම්මහම බැංකුවේ ශේෂය එකතු වෙලා තියෙනවා. නමුත් මුදල් පාලන එකතු වෙලා නැහැ. එහෙනම් මෙතන මොකදන්නේ? එකතු කරන්න ඕනේ. එකතු කරන්න ඍජු ප්‍රේෂණ 20000යි. එහෙනම් එච්චරට තියෙන සුළු කරන්න තියෙන යටින් උඩට. එහෙනම් යටින් උඩට සුළු කරන්න මෙතන 9000ක් තියෙනවා. 9000ක් අඩු වෙන්න තියෙන්නේ. මෙතන තියෙනවා 25000ක්. යට ඉඳන් උඩට සුළු කරන්න තියෙන්නේ. යට ඉඳන් උඩට. ඒතර 9000ක් අඩු වෙලා තමයි මේ උත්තරය වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන දෙද්දි එකතු වෙන්න ඕනේ. ඒතර තියෙන කීයද? 20200යි. 20200ක් තියෙනවා. අයි අඩු වෙලා නම් මේ උත්තරය ආවේ උඩට යද්දි එකතු වෙන්න ඕනේ. එහෙනම් 25000ක් එකතු කරලා මේ උත්තරයට දෙන්නේ. 25000ක් එකතු වුණාම උත්තරයට දෙන්නේ 20400යි. එහෙනම් මෙතන උඩ තියෙන්නේ නැති ඍණ 4800ක්. ඍණ 4800යි. උත්තරේ ඍණ 4800යි. දේශාන් දාලා තිනවා හරි good. ඍණ 4800යි. අයිරාවක් තියෙන්නේ. ඒතර ඔයාලා ලියන්න ඕනේ මුදල් පාලන ගිණුමේ ශේෂය බැර ශේෂයක් තියෙන්නේ. අපෙන් අහන්නේ සංශෝධනයට බැර ශේෂය කොපමණද කියලා. ඒතර කවුරු හරි ලරුවෙක් 4800 විතර ලියලා තිබ්බොත් ලකුණු හම්බ වෙන්නේ නැහැ. 4800 විතර ලියලා තිබ්බොත් ලකුණු හම්බ වෙන්නේ නැත. මේක ලියන්න ඕනේ 4800ක බැර ශේෂයක් කියලා. බැර ශේෂයක්. අයිරාවක්. නැත්නම් අයිරාවක් කියලා ලියන්න ඕනේ. බැර ශේෂයක් නැත්නම් අයිරාවක් කියලා ලියන්න ඕනේ. මුදල් පාලන ගිණුමේ තියෙන්නේ අයිරාවක්. නැත්නම් බැර ශේෂයක් තියෙන්නේ 4800ක. නිකන් 4800 ලියුවොත් ලකුණු හම්බ වෙන්නේ නැහැ. සමහර ළමයි එහෙම ලියලා කරා අපරාධ ලකුණු. right. ප්‍රශ්න අංක 12. ප්‍රශ්න අංක 12.
ප්‍රශ්නාංක 12 ප්‍රශ්නාංක 12 මොකද්ද කියන්නේ අපිට? ප්‍රශ්නාංක 12 දී අපිට ප්‍රකාශ කරනවා 2018 10 දිනට සීමිත අරලිය ව්‍යාපාරයේ විසින් ගොඩනැගිල්ලක් කුලියට ගන්නා ලද අතර ඒ වෙනුවෙන් 2019 9:30 දින අවසන් කාල සීමාව වෙනුවෙන් 1,20,000ක් ගෙවන ලදී. 2019 1 දින රුපියල් 60,000ක රක්ෂණ වියදමක් වෙනුවෙන් 2020 12:31 දින යන කාල සීමාව වෙනුවෙන් ගෙවන ලදී. ගිණුම් වර්ෂය 4 ආරම්භ වෙලා 3:31 දිනෙන් අවසන් වෙනවලු. නම් ලාභ ගිණුමට යෙදිය යුතු ගොඩනැගිලි කුලී හා රක්ෂණ වියදම් පිළිවෙලින් ගණනය කරන්නලු. right. එහෙනම් මේ අපේ අවුරුද්ද වෙන්නේ 2019 4:1 ඉඳන් 2020 3:31ට. අපිට මුලින්ම කියනවා 2018 10:1 සීමිත අරලිය විසින් ගොඩනැගිල්ලක් කුලට ගන්න අතර ඒ වෙනුවෙන් 2019 9:30න් අවසන් කාල සීමාවට කීයක් ගෙවලද? 1,20,000ක් ගෙවලා තියෙනවා. 2019 එකයි එතන මේ අවුරුද්දට ගෙවලා තියෙන්නේ. ඒතර මේ ගෙවපු 1,20,000න් අපේ අවුරුද්දට කොච්චරක් අදාළද? අපේ අවුරුද්දට තියෙන්නේ මාස 6යි. 4:1 ඉඳන් 9:30 කාලේ තියෙන්නේ. ඒතර මාස 6ක් තියෙනවා. ඒතර මෙතනින් මාස 6ක් අපිට අදාළයි. මාස 6යි. එහෙනම් 1,20,000 12න් බෙදලා 6න් වැඩි කරාම එතන 60,000ක් එනවා. ගොඩනැගිලි කුලිය වලින් 60,000ක් අපිට මේ අවුරුද්දට අදාළයි. ඊළඟට අපිට කියනවා 2019 1 දින රුපියල් 60,000ක් රක්ෂණ වියදමක් වෙනුවෙන් 2020 12:31 දින යන කාල සීමාව වෙනුවෙන් ගෙවන ලදී. කියන්නේ 60,000ක් ගෙවලා තියෙනවා 2020 12:31 දක්වා. ඒ කියන්නේ අවුරුදු ඒ කියන්නේ 60,000ක් ගෙවුවේ අවුරුදු කීයකටද? මෙතන අවුරුදු තියෙනවා කීයද? අවුරුදු දෙකක්. 2019 1 ඉඳන් 2020 12:31 දක්වා අවුරුදු දෙකකට තමයි ගෙවලා තියෙන්නේ. අවුරුදු දෙකකට ගෙවලා තියෙන්නේ. එතකොට අපිට කියන්නේ අවුරුදු දෙකකට ගෙවුවා නම් අපිට මේ අවුරුද්දට අදාළ වෙන්නේ මාස කීයද? ඒතර මේක හොයන්න වෙන්නේ මේ අවුරුද්දට අදාළ වෙන මාස ගාන වෙන්නේ 2019 3:31 ඉඳන් ගත්තාම ගන්න බෑනේ 2019 4 ඉඳන් පටන් ගන්නනේ. ඒතර අපිට අදාළ වෙන්නේ මාස 9යි. ඇයි 2000 මාස 9 නෙමෙයි. මාස 12ම අදාළ වෙනවනේ. 2019 4 කියන්නේ මේක ඇතුළට අහිති වෙනවනේ. 2020 3:31 කියන්නේ මේක ඇතුළේ තියෙන්නේ. එහෙනම් අවුරුද්ද කාල සීමාවක් අපිට අදාළයි. එහෙනම් 60,000 බෙදනවා 24න් 60,000 බෙදනවා. ඇයි අවුරුදු දෙකකට ගෙවලා තියෙනවා 60,000 24න් බෙදලා 12යි ගන්න. භාගයයි. ඒ කියන්නේ 30,000යි. එහෙනම් අපිට වියදම් වෙන්නේ කීයද? වියදම් වෙන්නේ ගොඩනැගිලි කුලියේ වියදම් වෙන්නේ කීයද? ගොඩනැගිලි කුලියේ වියදම 60,000යි. රක්ෂණ වියදම් 30,000යි. රක්ෂණ වියදම් 30,000යි එන්නේ. ගොඩනැගිලි කුලී 60,000යි. ගොඩනැගිලි කුලියේ වියදම වෙන්නේ 60,000යි. රක්ෂණ වියදම් වෙන්නේ 30,000යි. දේශාන් 2,30,000 දාලා තියෙන්නේ මොකද්ද? ඒක 2,30,000 සම්බන්ධ වෙන්නේ නැහැ. එයා අපිට කියන්නේ 10කින් පටන් අරන් 9:30 වෙනකම් අවුරුද්දට 1,20,000 ගෙවුවා. ඒකෙන් අපිට අදාළ වෙන්නේ 60,000යි මේ අවුරුද්දට. මේ රක්ෂණ වියදම් වලට අවුරුදු දෙකක් ගෙවලා තිනවා. අවුරුදු දෙකට අදාළ වෙන්නේ අවුරුදු දෙකෙන් මාස 12ක් අදාළයි අපේ කාලච්ඡේදයට. එතකොට 30,000ක් තියෙනවා. එතකොට ඔක්කොම ඉන්නේ ගොඩනැගිලි කුලී 60,000යි රක්ෂණ වියදම් 30,000යි ඉන්නේ. right. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්නාංක 13. ප්‍රශ්නාංක 13ට යමු. ප්‍රශ්නාංක 13. ප්‍රශ්නාංක 13.
ප්‍රශ්න අංක 13. ප්‍රශ්න අංක 13 මොකද්ද කියන්නේ? ප්‍රශ්න අංක 13 කියනවා ව්‍යාපාරයේ විසින් 2020 මාර්තු 21 තුලදී දරන ලද රුපියල් 60000ක් වූ කාර්යාල වියදම් කාර්යාල උපකරණ ගිණුමට ලක්ෂ 6ක් ලෙස පිටපත් කර ඇත. කාර්යාල උපකරණ 10 බැගින් පිරිවැය මත ෂෙයා කරනු නැත. අපෙන් අහනවා 3.31 දිනෙන් අවසන් වසරේ වෙනුවෙන් ලාභයට වූ ශුද්ධ බලපෑම. ලාභයට වූ ශුද්ධ බලපෑම කොපමණද? මේ වැරද්ද නිසා ලාභයටලා තියෙන ශුද්ධ බලපෑම අහන්නේ. මොකද්ද වෙන්නේ? නෑ. කාර්යාල ඊට පස්සේ අපිට අහන කාර්යාල උපකරණ හා කාර්යාල වියදම් ගිණුම්ගත කිරීමේ නිවැරදි ජය සටහන් ලියන්නලු. එහෙනම් මෙතන තියෙනවා රුපියල් 60000ක කාර්යාල වියදම් කාර්යාල උපකරණ ගිණුමට ලක්ෂ 6ක් ලෙස පිටපත් කර ඇත. අර කාර්යාල උපකරණ ගිණුමට දාපු එක වැරදිනේ. නම් කාර්යාල උපකරණ ගිණුමට බැර වෙන්න ඕනේ. කාර්යාල උපකරණ ගිණුමට බැර වෙන්න ඕනේ කීයක්ද? ලක්ෂ 6ක්. එයා 60000ක් කර කරලා තියෙන්නේ. 60000ක් දාපු එක වැරදි න ලක්ෂ 60000 නෙවෙයි ලක්ෂ 6ක් දාපු එක වැරදි. ලක්ෂ 6 බැර කරන්න ඕනේ. හර වෙන්න ඕනේ කොටද? කාර්යාල උපකරණ ගිණුමට කාර්යාල වියදම් ගිණුමට කාර්යාල වියදම් ගිණුමට හර වෙන්න ඕනේ 60000යි. 60000යි. මේක අතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අවිනිශ්චිත ගිණුමට. අවිනිශ්චිත ගිණුමට හර වෙනවා 540000ක්. මේ එක බලපෑමක්. තව බලපෑමක් තියෙනවා. මෙයා කාර්යාල උපකරණ ෂෙයා කරනවලු 10ක්. ඒතර මාර්තු මාසෙ මේ ගත්තේ මාර්තු මාසෙ එක මාසෙක ෂෙයා කරලා ඇති. ඇයි ලක්ෂ 6ක් කාර්යාල උපකරණ ගිණුමට දැම්මම කාර්යාල උපකරණ ෂෙයා කාර්යාල උපකරණ ගිණුම ලක්ෂ 6ක් දැම්මහම කාර්යාල උපකරණ මාර්තු මාසෙට ෂෙයා කරනවා. මාර්තු මාසෙ කොච්චරක් ෂෙයා වෙනවද? ෂෙයා වියදම වෙනවා මාර්තු මාසයේ ෂෙයා වෙනවා කීයක්ද? ලක්ෂ 6 වැඩි කරනවා 110න් වැඩි කරනවා 12න් එකේ. මෙතන මාර්තු මාසයේ ෂෙයා වෙනවා ලක්ෂ 6 වැඩි කිරීම 110 වැඩි කිරීම 12න් එක. ඒතර කීය දෙන්නේ? 60000යි 60000 12න් බෙදුවාම කීය දෙන්නේ? 5000යි. 5000ක් ෂෙයා කරලා තියෙන්නේ. 5000ක් ෂෙයා කරපිට වැරදි. එහෙනම් ඒක අපි ෂෙයා වියදම් ගිණුමට බැර වෙන්න ඕනේ. ෂෙයා වෙන් කිරීම හර වෙන්න ඕනේ. ෂෙයා වෙන් කිරීමේ ගිණුම හර 5000යි. ෂෙයා වියදම් ගිණුම බැර 5000යි. සටහන් දෙකක් එනවා. අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ මේ වැරද්ද නිසා වසරේ අවසන් වසර වෙනුවෙන් ලාභයට වූ ශුද්ධ බලපෑම මේ දේ නිසා මේ වැරද්ද නිසා ලාභයට විච්ච බලපෑම. ඒතර ලාභයටලා තියෙන බලපෑම මොකද්ද? කාර්යාල වියදම් දැම්මේ නෑනේ. ඒතර ලාභය දැන් වෙලා තියෙන බලපෑම අහන්නේ. බලපෑම ඇහුවාම කාර්යාල වියදම් දාපන නිසා ලාභය වැඩි වෙනවා 60000කින්. හැබැයි ෂෙයා 5000ක් දාලා තිබ්බනේ. ඒ නිසා ලාභය අඩු වෙනවා 5000කින්. ඒක සුද්ධ බලපෑම ධන 55000යි. ඒ කියන්නේ මේ වැරද්ද නිසා ලාභය වැඩි වෙලා තියෙනවා කීකින්ද? 55000කින්. මේ වැරද්ද නිසා බලපෑම අහන්නේ බලපෑම ලාභය වැඩිලා තියෙනවා 55000කින්. එහෙනම් 13 ප්‍රශ්නාංකයකට උත්තරය 55000කින් ලාභය වැඩි වී ඇත. දැනට වෙලා තියෙන බලපෑම තමයි ලාභය වැඩි වෙලා 55000කින්. ලාභය වැඩි වී ඇත 55000කින්. 13 පළවෙනි එකට උත්තරය වෙන්නේ ලාභය 55000කින් වැඩි වී ඇත. සිදු වී ඇති බලපෑම තමයි 55000කින් ලාභය වැඩි වෙලා. ඇයි කාර්යාල වියදම් 60000 දැම්මේ නෑ. ඊට අතිරේකව 5000ක් ෂෙයා දැම්මා. ඒක වැඩිපුර දාපු එක. ඒතර සුද්ධ ප්‍රතිඵලය 55000ක් ලාභය වැඩි වෙලා තියෙන්නේ. ඔව් වසරේ බලපෑම කිව්වට මේක වෙලා තියෙන්නේ මාර්තු මාසයේ. ඒතර මාර්තු මාසයේ කිව්වම මාසයක් තමයි බලපාන්නේ. ෂෙයා වෙන්නේ මාසයයි. කදාන්නේ එතකොට වර්ෂයකට නෙමෙයිද? නෑ. වර්ෂයකට ෂෙයා කරන්නේ නෑ පුතේ. මාර්තු මාසෙ නම් තියෙන්නේ. මාර්තු මාසෙ මේ ගණන් දරුවා තියෙන්නේ. මාර්තු මාස තමයි උපකරණ ගිණුමට හර කරන්නේ. එතකොට මාර්තු මාසෙ වුණාම මාර්තු මාසෙ විතරයි යා ෂෙයා කරන්නේ. එක මාසයක් ෂෙයා කරන්නේ. 5000 විතරයි ෂෙයා වෙන්නේ.
හරි. ඊළඟට දෙක. ඒක දෙවෙනි ප්‍රශ්නේ අහනවා කාර්යාල උපකරණ හා කාර්යාල වියදම් ගිණුම් නිවැරදි කිරීමේ ජර්නල් සටහන් ලියා දක්වන්නලු. මෙන්න තියෙනවා. කාර්යාල වියදම් ගිණුම හර 60000යි, අවිනිශ්චිත හර 540000යි, කාර්යාල උපකරණ ගිණුමට බැල ලක්ෂ 6යි. අපෙන් අහන්නේ මේ ෂෙයා සටහන අහන්නේ මේක විතරයි. පළවෙනි සටහන විතරයි අහන්නේ. කාර්යාල උපකරණ ගිණුමයි කාර්යාල වියදම් ගිණුමයි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් අහන්නේ. ෂෙයා සම්බන්ධව අහන්නේ නැහැ. ඕන ෂෙයා සම්බන්ධ සටහන ලියන්න ගැටලුවක් නැහැ. මේක තමයි අපෙන් අහන්නේ යා. කාර්යාල වියදම් ගිණුම හර 60000යි, අවිනිශ්චිත ගිණුමට හර 5,40,000යි, බැරපාදයේ කාර්යාල උපකරණ ගිණුම බැර ලක්ෂ 6යි. ඒකේ ෂෙයා සටහන නිසා ෂෙයා කරපු නිසා ෂෙයා අයින් කරන්න ඕනේ. ෂෙයා වෙන් කිරීමේ ගිණුම හර 5,000යි, ෂෙයා වියදම් බැර 5,000යි. හරි. ඊළඟට ඊළඟට 14 වෙනි ප්‍රශ්නය. ගින්නක් නිසා 2023 3.31 දින පැවති අමල්ගේ ව්‍යාපාරයේ තොගය සම්පූර්ණයෙන් විනාශ විය. එදිනට පැවති තොරතුරු පහක් දැක්වේ. එතකොට ව්‍යාපාරයේ තිබිච්ච තොගය සම්පූර්ණයෙන් විනාශ වෙලා. 14 වෙනි ප්‍රශ්නය. දාහතරනි ප්‍රශ්නය අපෙන් අහනවා ගින්නෙන් විනාශ වූ තොගේ වටිනාකම කීයද කියලා අහනවා. ඒතර අපිට තොරතුරු වගේක් දීලා තිනවා ආරම්භක තොගය. අපි ඒක දාගමු. ආරම්භක තොගය තියෙනවා කීයක්ද? ලක්ෂ 2යි. මේකට එකතු කරනවා ගැණුම්. ගැණුම් කීයක් තියෙනවද? 16 ලක්ෂයක් තියෙනවා. 16 ලක්ෂයක් තියෙනවා. ඒතර ඒ දෙක එකතුව 18 ලක්ෂයයි. මේ 18 ලක්ෂයෙන් ආපසු යවුම් අඩු කරන්න ඕනේ. ආපසු යවුම් අඩු කරනවා කීයක්ද? ලක්ෂයක්. ඒතර ඔක්කොම තියෙනවා 17 ලක්ෂයක් තියෙනවා. මේ 17 ලක්ෂයෙන් අවසන් තොගය අඩු කරාම තමයි අවසන් තොගය. මේක අවසන් තොගයක් ඉතිරි වෙන්නේ නැහැ. මොකද ව්‍යාපාරයේ තොග සම්පූර්ණයෙන් ගෙනියන්නේ. අවසන් තොගය බිඳුවයි. නමුත් තොග හානිය තියෙනවා. තොග හානිය මෙතනින් අයින් කරන්න ඕනේ. තොග හානියක් තියෙනවා. ඒක අඩු කරන්න ඕනේ. ඒක තමයි විකුණුම් පිරිවැය එන්නේ. ඒක තමයි විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය එන්නේ. ඒතර අපිට දල ලාභය එන්නේ දල ලාභය. ඒ කියන්නේ විකුණුම් වලින් සිර කීයක් දල ලාභය කියන්නේ? දල ලාභ අනුපාතය විකුණුම් අනුපාතය. දල ලාභය මත විකුණුම් අනුපාතය 20 කිය. කියන්නේ දල ලාභ අනුපාතය 20ක් කියලා කියන්නේ. කියන්නේ විකුණුම් වලින් 20ක් දල ලාභය. එහෙනම් විකුණුම් කීයක් තියෙනවද? විකුණුම් තියෙනවා ලක්ෂ 20ක්. විකුණුම් ලක්ෂ 20යි. ලක්ෂ 20ට 20ක් බැලුවාම දල ලාභය කී දෙන්නේ? දල ලාභය එන්නේ දල ලාභය වෙනවා කීයක්ද? ලක්ෂ 4ක්. ලක්ෂ 4ක් එනවා දල ලාභය. දල ලාභය ලක්ෂ 4ක් එනවා. ලක්ෂ 4ක් එනනම් දල ලාභය විකුණුම් පිරිවැය කීයක් වෙන්න ඕනද? විකුණුම් පිරිවැය අනිවාර්යෙන්ම එන්න ඕනේ කීයක්ද? 16 ලක්ෂයක්. ඒ කියන්නේ ලක්ෂ දෙකෙන් දල ලාභය ලක්ෂ 4යිනේ. විකුණුම් ලක්ෂ 20ක් තියෙනවා. විකුණුම් ලක්ෂ 20ෙන් දල ලාභය ලක්ෂ 4යි නම් විකුණුම් පිරිවැය කීයක් එන්න ඕනද? විකුණුම් පිරිවැය 16 ලක්ෂයක් එන්න ඕනේ. විකුණුම් පිරිවැය 16 ලක්ෂයක් වෙන නම් මෙතන තොග හානිය කීයක් වෙන්න ඕනද? අයි අපේ ගබඩාවේ තිබිච්ච තොගය 17 ලක්ෂයයි. 17 ලක්ෂයෙන් විකුණුම් පිරිවැයලා තියෙන 16 ලක්ෂයයි. එහෙනම් අවසන් තොගය තියෙන්න ඕනේ ලක්ෂයක්. හැබැයි තොගය හානි වෙලා තියෙනවා ලක්ෂෙම. එහෙනම් හානි වෙච්ච තොගය කීයද? ලක්ෂයයි. හානි වෙච්ච තොගය කීයද? ලක්ෂයයි. හානි වෙච්ච තොගය ලක්ෂයයි. හානි වෙච්ච තොගය ලක්ෂයයි. උත්තරාංක 1 ලක්ෂයයි හානි වෙච්ච තොගය. ඒක දෙවෙනි කොටස අහනවා ව්‍යාපාරයේ රක්ෂණ සමාගමක් විසින් හානිකරණයට සිරි 20ක ආවරණයක් දායක වේ නම් 2023 3.31 දිනට සමාගමේ මුළු වත්කම් වලට වන සුද්ධ බලපෑම කීයද කියලා අහනවා. මුළු වත්කම් වලට වන සුද්ධ බලපෑම. ව්‍යාපාරයේ රක්ෂණ සමාගමක් විසින් සිරි 20ක
20 රක්ෂණ يعني ව්‍යාපාරයේ රක්ෂණ සමාගම විසින් හානියෙන් 20ක් ආවරණය කිරීමට දායක වේ නම් 3.30ක දින සමාගමේ මුළුවත්කම් වලට වන ශුද්ධ බලපෑම. ශුද්ධ බලපෑම කී දෙන්නේ? 20යිනේ ආවරණය කරන්නේ 20ක් ආවරණය කරනවා. ලක්ෂයක් හානි වුණානේ. ලක්ෂයක් හානි වුණා නම් ලක්ෂයම අපිට ලාභ වෙන්නේ නැහැ. ඇයි? එයාට 20ක් වන්දි හම්බ වෙනවා. ඒතර වන්දි හම්බ වෙන්නේ කීයද? 20000ක් වන්දි හම්බ වෙනවා. ඒතර කීයද අපිට ලාභය වෙන්නේ? 80000යි. එහෙනම් 80000 නිසා අපිට ලාභය අඩු වෙනවා. එහෙනම් හිමිකම් අඩු වෙන 80000කින්. ශුද්ධවත්කම් වල බලපෑම කීයද? 80000යි. ශුද්ධවත්කම් වල බලපෑම 80000යි. රක්ෂණ සමාගමෙන් ආවරණය නොවන ටික තමයි අපිට අලාභය වෙන්නේ. ඒ අලාභය තමයි අපිට ශුද්ධවත්කම් වලට බලපාන්නේ. 80000ක ඍණ බලපෑමක් තියෙන්නේ. එහෙනම් ලියන්න ඕනේ බලපෑම ඇහුවාම ඔයාලා පුරුදු වෙන්න ධනද ඍණද කියලා ලියන්න අනිවාර්යයෙන්ම. නිකම්ම 80 ලිව්වොත් ලකුණු බිඳුවයි. ඕනම පේපර් එකක බලපෑම අහනවා නම් ඒ බලපෑම ධන බලපෑමක් හෝ ඍණ බලපෑමක් විය යුතුයි. ඒතර අපි ලියන්න ඕනේ බලපෑම ධනද ඍණද කියලා අපි ලියන්න ඕනේ. එහෙනම් මේකේ ලාභයට වෙන බලපෑම කීයද? ඍණ 80000ක. يعني ලාභය 80000කින් අඩු ශුද්ධවත්කම් අඩු වෙනවා 20000කින්. 80000කින්. ශුද්ධවත්කම් ශුද්ධ බලපෑම මුළුවත්කම් වලට බලපෑම 80000ක අඩුවීමක් තියෙනවා. 80000ක බලපෑමක් තියෙනවා. හරිද? 80000ක් අපිට බලපෑම වෙනවා. ලක්ෂයක් හානි වුණාට ලක්ෂෙම අපිට බලපෑම වෙන්නේ නැහැ. මොකද 20000ක වන්දි හම්බ වෙනවා. එහෙනම් අපිට හානි වෙන්නේ 80000යි. රයිට්. අපි යමු ඉදිරියට. ඊළඟට ඒකේ තුන්වෙනි ප්‍රශ්නය අහනවා. ඒකේ තුන්වෙනි කොටස ලැබීමේ නියමිත රක්ෂණ වන්දි හා තොග හානිය වෙනුවෙන් ජන සටහන ඉදිරිපත් කරන්නලු. දැන් මේ ලක්ෂය හානි වුණාම 20000ක් වන්දි හම්බ වෙනවනේ. එහෙනම් වන්දි හම්බ වෙලා නැහැ. දෙක ලැබිය යුතු වන්දි. ජන සටහන මොකද වෙන්නේ? ඒතර ජන සටහන වෙන්නේ ලැබිය යුතු රක්ෂණ වන්දිය හර 20000යි. තොග හානි ගිණුමට හර 80000යි. ලක්ෂය බැර වෙනවා අවසන් තොග ගිණුමට. අවසන් තොග ගිණුමට බැර. නේද? 16 ලක්ෂ තියෙනවා. 1600 බිඳුවක් PDF එකේ බිඳුවක් අඩුයිනේ. නෑ ඒක බිඳුවක් දාගන්න වෙනවා. ඒ මොනොත් විකුණුම් වැඩි. හරිද? ජිනීතා 1,60,000 විතර ගත්තොත් එහෙම විකුණුම් වල වැඩි විකුණුම් වල බලපෑමක් වෙනවා. ඒතර හොඳම දේ තමයි බිඳුවක් දාගන්න එක. ඒක තමයි. ඒක 16 ලක්ෂයේ තමයි ගණන් තියෙන්නේ. PDF එකේ වැරද්දක් තියෙන්නේ. right අපි යමු ඉදිරියට. ප්‍රශ්න අංක 1 ප්‍රශ්න අංක 1ට යනවා අපි. ප්‍රශ්න අංක 1ට යනවා. ප්‍රශ්න අංක 1 උත්තරේ මොකද්ද? ප්‍රශ්න අංක 1ට උත්තරේ. ප්‍රශ්න අංක 1ට උත්තරේ ආයතනයක මූල්‍ය ගිණුම්කරණයේ මූලික අරමුණ කුමක්ද? මොකද්ද? ඒක හරි සරල ප්‍රශ්නයක් නේද? ආයතනය පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන්ට ආයතනය පිළිබඳ ඇල්මක් දක්වන බාහිර පාර්ශවයන් තීරණ ගැනීමට තොරතුරු සැපීම. මූල්‍ය ගිණුම්කරණයේ මූලික අරමුණනේ අහන්නේ. මූල්‍ය ගිණුම්කරණයේ මූලික අරමුණ තමයි බාහිර පාර්ශවයන් තොරතුරු සැපයන එක. රයිට් ඒක ගන්න පුළුවන්. මේ තියෙන තොරතුරු වලින් වඩා ගැළපෙන උත්තරේ 5. පහෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බාහිර පාර්ශවයන් කිව්වහම ඒතර අභ්‍යන්තර පාර්ශවයන් තොරතුරු සපයනවනේ. නමුත් මේකේ තියෙන උත්තර වලින් වඩා ගැළපෙන උත්තරේ 5. වඩා ගැළපෙන උත්තරේ 5. වඩාත් ගැලපෙන උත්තරේ 5. හරි. 2 3 4ට මේකෙන් උත්තර අදාළයිලු. මොකද්ද කියන්නේ? ලයිස්තුගත මිල ලක්ෂයක් වූ භාණ්ඩ කුමාර විසින් අමල්ට 10ක වට්ටමක් යටතේ අඩු කිරීමෙන් දෙනවලු. මේක හරියට බලන්න
හරිද? කවුද අමල් තමා කුමාර තමා විකුණන්නේ අමල්ට. කුමාර විකුණනවා අමල්ට. ලක්ෂයක භාණ්ඩෙන් 10%ක් අඩු කරනවා. ඒතර විකුණන්නේ කීයටද? 90000කට. විකුණුම් මිල 90000යි. මෙම භාණ්ඩවල පිරිවැය 60000කි. ඒතර මේකේ විකුණුම් මිල 90000යි පිරිවැය කීයද? පිරිවැය 60000යි. හරි. ඊට පස්සේ අමල් විසින් විකුණුම් මිල අමල් ආපස්සට අපිට එවනවා ආපසු එවුම් කරනවා අමල් විකුණුම් මිල 30000යිලු ඒකේ පිරිවැය තියෙනවලු කීයක්ද 20000ක් පිරිවැය 20000යිලු ඒක ආපස්සට එවනවා ඊට පස්සේ 5ක වට්ටමක් අඩු කිරීමෙන් අමල්ට ගෙවිය යුතු මුදල අඩු කරනවා ඊට පස්සේ අමල් සල්ලි දෙනවලු මුදල් වට්ටම 5ක් තියෙනවලු රයිට් අපෙන් මොනවද අහන්නේ ප්‍රශ්න අංක 2 මෙම ගනුදෙනු කුමාරගේ ව්‍යාපාරයේ මූලික ලියවිලි අහනවා කුමාරගේවා ඒ කියන්නේ මෙයාගේ නම් විකුණුම් ඉන්වොයිසිය ඊට පස්සේ ආපසු එවුනම් බැරපත මුදල් ලැබුණ නිසා ලදුපත එහෙනම් විකුණුම් ඉන්වොයිසිය බැරපත සහ ලදුපත උත්තරේ කීයද ඉන්වොයිසිය බැරපත ලදුපත උත්තරාංක 2 ප්‍රශ්නාංක 3ට උත්තරය ප්‍රශ්නාංක 3ට උත්තරය මෙම ගනුදෙනු හේතුවෙන් 3.31 දින අවසන් වර්ෂයේ කුමාරගේ ව්‍යාපාරයේ ශුද්ධ ලාභයේ වැඩිවීම ලාභයේ වැඩිවීම කොහොමද එන්නේ මෙතනින් ලාභය කීයක් එනවද 30000ක් එනවා ඇයි 60000ක් ඒවා 90000කට වික්ක 30000ක් ලාභයි ආපස්සට එවුවාම ඒ ලාභය කින් අඩු වෙනවා 10කින් අඩු වෙනවා ලාභය 10කින් ආපස්සට එවුවාම අඩු වෙනවා මුදල් දෙද්දි වට්ටම කීයද මුදල් කොච්චරද දෙන්න තියෙන්නේ 90න් ආපස්සට එවුවා 30ක් ඒතර ණයගති ශේෂය කීයද 60000යි 60000න් 5ක් අඩු කරනවා 60000න් 5ක් කියන්නේ 3යි ඒතර 57ක් තමයි සල්ලි හම්බ වෙන්නේ 3ක් අපිට වියදම ඒකත් අඩු වෙනවා එහෙනම් ලාභය කී දෙන්නේ 17ක් එතන ආවම 17යි ලාභය 17යි උත්තරාංක කීයද උත්තරාංක 3 3ට උත්තරේ 3 4ට උත්තරේ මෙම ගනුදෙනු අමල්ගේ ව්‍යාපාරයේ සටහන් කිරීමේ මූලික සටහන් පොත් අමල්ගේ ව්‍යාපාරයේ මූලික පොත් අහන්න. ඒතර අමල්ට මේක ගැනුම් මේක ආපසු යවුම් එහෙනම් ගැනුම් ජර්නලය ආපසු යවුම් ජර්නලය මුදල් ලැබුණාම ගෙවීම් ජර්නලය මොකක්ද උත්තරේ ගැනුම් ජර්නලය ආපසු යවුම් ජර්නලය මුදල් ගෙවීම් ජර්නලය උත්තරාංක 1 right ඊළඟට අහනවා ප්‍රශ්නාංක 5 සහ 6 මේ තොරතුරු භාවිතා කරන්න. අපෙන් අහන්නේ සංසෝත මුදල් ශේෂය කීයද කියලා අහනවා. ඊට පස්සේ ව්‍යාපාරේ ගණන සම්බන්ධයෙන් පහයි 6ටයි මේ තොරතුරුනේ කිව්වේ නේද? බලමු මොකක්ද කියන්නේ කියලා. ව්‍යාපාරයක බැංකු ජංගම ගිණුමේ ආශ්‍රයෙන් එහි සියලුම මුදල් ගනුදෙනු සිදු කරනු ලබයි. ගිණුම් පොත්වලට අනුව මාර්තු මාසයේ මුදල් ගනුදෙනු තියලා තියෙනවලු. මුදල් ශේෂය දීලා තියෙනවා. එහෙනම් මුදල් පාලන ගිණුමේ මුදල් ශේෂය 100යි. ලැබීම් ජනලය එකතුව 1200 හර ගෙවීම් ජනලය බැර වෙනවා 900යි. right. මාර්තු මාසයේ බැංකු ප්‍රකාශය හම්බ වෙලා තියෙනවලු එදාට ශේෂය ආරම්භක ශේෂය 100 තිබිලා තියෙනවා. නමුත් උපලබ්ධ වූ චෙක්පත් 1000යි. ගෙවන ලද චෙක්පත් 750යි. බැංකුවට ඍජුව දාපු ගාණ 200යි. ස්ථාවර නියෝග 50යි. ස්ථාවර තැන්පතු පොලි සහ ස්ථාවර නියෝග කිසිවක් පොත්වල සටහන් කියන්නේ ඔක්කොම පොත්වල සටහන් ගන්නේ බැංකු ප්‍රකාශය ආවට පස්සේලු. උපලබ්ධ නොවුණු චෙක්පත් සහ ගෙවින ඉදිරිපත් නොවුණු චෙක්පත් නැහැලු මාසෙ මුල. අපෙන් අහනවා සංසෝත ශේෂය කීයද කියලා අහනවා. සංසෝත ශේෂය කීයද? මුදල් පාලන ගිණුමේ ශේෂය මෙතන 1300යි 900ක් කඩනවාම 400යි එන්නේ. සංසෝත තිබුණු ශේෂය 400යි. ඒකෙන් අඩු කරනවා මෙතන තියෙනවා ඍජු ප්‍රේෂණ තියෙනවා 200ක්. ඒක හර වෙනවා. ස්ථාවර නියෝග 50 බැර වෙනවා. ඒ දෙක වෙන්න පැතර කීයද එන්නේ 600යි
මෙතන 600යි 550යි එන්නේ ශේෂය. සංසෝත මුදල් ශේෂය එන්නේ 550යි. උත්තරේ කීයද? 550යි ශේෂය. උත්තර අංක 5. 5ට උත්තරේ 5. සංසෝත ශේෂය එන්නේ 550යි. ප්‍රශ්න අංක 6 යනවා මාර්තු මාස සඳහා මෙම ව්‍යාපාරයේ මුදල් ගණන සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශන නිවැරදි වේද? කුමන ප්‍රකාශන නිවැරදි වේද කියලා අහනවා. බලමු. මාර්තු මාසයේ මුළු ලැබීම් 1400කි. මාර්තු මාසයේ මුළු ලැබීම්. මෙතන 1200ක් තියෙනවා, මෙතන 200ක් තියෙනවා. ඒතර 1400. ඒතර ඒ ප්‍රකාශය හරි. ඒ ප්‍රකාශය හරි. B ප්‍රකාශය මාර්තු මාසයේ මුළු ගෙවීම් 950යිලු. මෙතන 900ක් තියෙනවා ගෙවපු, මෙතන 50ක් තියෙනවා ගෙවපු. ඒතර 950යි. B ප්‍රකාශයත් හරි. C ප්‍රකාශය උපලබ්ධි නොවුණු චෙක්පත් 200යිලු. උපලබ්ධි නොවුණු චෙක්පත්. අපි තැන්පත් කරපු චෙක්පත් ප්‍රමාණය 1200යි. බැංකුවට උපලබ්ධි වුණේ 1000යි. ඒතකොට තව 200ක් උපලබ්ධි වෙන්න තියෙනවා. එහෙනම් උපලබ්ධි නොවුණු චෙක්පත් 200යි. C ප්‍රකාශයත් හරි. C ප්‍රකාශයත් හරි. D ප්‍රකාශය ගෙවීමට ඉදිරිපත් නොවුණු චෙක්පත් 150යිලු. බලන්න. ගෙවීම් ජර්නලයේ නිකුත් කරපු ගෙවීම් ජර්නලයේ තිබුණේ 900යි. නමුත් බැංකුව ගෙවලා තියෙන්නේ 750යි. ඒතර 150ක් ගෙවන්න ඉදිරිපත් වෙලා නැහැ. එහෙනම් C ප්‍රකාශය, ඒ කියන්නේ D ප්‍රකාශයත් හරි. එහෙනම් ප්‍රකාශ හතරම හරි. අපෙන් අහන්නේ මොකද්ද? 6ට උත්තරේ මොකක්ද එනම්? 6ට උත්තරය අංක 5. 6ට උත්තරේ අංක 5. 6ට උත්තරේ අංක 5. ඉෂානි නෙත්මිනි වැරදි දාලා දෙන උත්තරය 1 කියලා දාලා තියෙන්නේ. උපලබ්ධි නොවුණු චෙක්පත් 200යි, ගෙවීම් ඉදිරිපත් නොවුණු චෙක්පත් 150යි. ඒක හරි. උත්තර A B C D කියන ප්‍රකාශ හතරම හරි. උත්තරේ කීයද දෙන්නේ? 5. ප්‍රශ්න අංක 7. ප්‍රශ්න අංක 7. ප්‍රශ්න අංක 7. ප්‍රශ්න අංක 7ට උත්තරය එන්නේ ගිණුම් වාර්තා නිසා ගිණුම් වාර්තා නිසි පරිදි පවත්වා ගන්නු ලබන ව්‍යාපාර ඒකකට දාලා පහත් තොරතුරු ලබා දී ඇත. හරිද? ප්‍රාග්ධනය දීලා තිනවා 650යි. අවුරුද්දේ මුල අග දෙක දීලා තියෙනවා. රඳවාගත් ඉපියුම් දීලා තියෙනවා. අයිතිකරුගේ වාර්ෂිකව 50ක මුදලක් පෞද්ගලික භාවිත සඳහා ව්‍යාපාරයෙන් ලබා ගනි. මෙම මුදල ව්‍යාපාරය විසින් පවත්වා ගනු ලබන එකම සංචිතය රඳවාගත් ඉපියුම් හර කර ඇත. කියන්නේ අයිතිකාරයා ගත්ත ගැණි ටික රඳවාගත් ඉපියුම් වලින් අඩු කරලා තියනවලු. ආයි ගැටලුවක් නැහැ. ඉතින් අයිතිකාරයාගේ දේවල් වලින් අඩු වෙන්න ඕනේ. අපෙන් අහන්නේ ලාභය කීයද කියලා අහන්නේ. දැන් ලාභය ගන්නකොට රඳවාගත් ඉපියුම් තියෙනවනේ. රඳවාගත් ඉපියුම් කියන්නේ ලාභ වල එකතුව. රඳවාගත් ඉපියුම් කියන්නේ ලාභය එකතු වෙවි යන ගිණුම. හරිද? ඒතර අවුරුද්දේ මුල ලාභය 250ක් තිබිලා තියෙනවා. අවුරුද්දේ අන්තිමට 325. ඒතර ලාභය වැඩි වෙලා තියෙනවා කීයකින්ද? මෙතන 325 නෙමෙයි අතන තව 50ක් එන්නත් ඕනේ. එයා ගැන්ලි අඩු කරලා තියෙනවා මෙතනින්. ඒතර ගැන්ලි අඩු කරපු 50 ගත්තාම ඇත්තටම මෙතන එකතු වෙන්නේ 375. ඒතර 375කින් වැඩිලා දෙනවා. ඒක වැඩිලා තියෙන ගාණ කීයද? 125කින්. 125ක් ලාභය වැඩි වෙලා තියෙනවා. එහෙනම් ලාභය වැඩි වීම 125යි. ලාභය වැඩි වීම 125යි නම් ඒ 125 උත්තර දෙකක් තියෙනවා. අපිට අනිත් එකටත් යන්න වෙනවා. හරිද? අයිතිකාරයා වර්ෂය තුල කරපු ගැන්ලි ටික රඳවාගත් ඉපියුම් දිනුට හර කරා කියන්නේ රඳවාගත් ඉපියුම් අඩු වෙලාද? ඒතර රඳවාගත් ඉපියුම් එකතු වෙලා තමයි ලාභය එන්න ඕනේ. හරිද? ඊළඟට අපෙන් අහනවා ශුද්ධවත්කම් කියෙන්නේ අවුරුද්ද අන්තිමට. හරිද? ශුද්ධවත්කම් අවුරුද්ද අන්තිමට එන්නේ 650යි 325යි එකතුව. 625යි 325යි ගත්තාම කීයද එන්නේ? 975යි. එහෙනම් උත්තරේ කීයද මේක? 7 වෙනි එකට උත්තරය ඇවිල්ලා 5. 7 වෙනි එකට උත්තරේ 5. 7 වෙනි එකට උත්තරේ 5. 7 වෙනි එකට උත්තරේ 5. ලාභය 125යි. ශුද්ධවත්කම් කියලා කියන්නේ හිමිකමනේ. හිමිකම ගන්නේ කොහොමද? අවසාන දිනට තියෙන ප්‍රාග්ධන රඳවාගත් ඉපියුම් ටික එකතු කරනවා. රඳවාගත් ඉපියුම් 335 50 අඩු වෙලා තියෙන. ගැන්ලි 50 අඩු වෙලා තියෙන. ආය අඩු කරන්න දෙයක් නැහැ. ඇයි 335 කියන්නේ ගැන්ලි අඩු කරපු එකනේ. එතකොට ඒ දෙක තුනම හරි. 975යි. එතකොට එන්නේ උත්තර අංක 5. දරුවෙක් අහනවා ප්‍රශ්න අංක 6ට එක නෙමෙයිද එන්න ඕනේ.
ඉදිරිපත් නොකළ ඒවා මුකුත් නැහැ කියලා තියෙනවනේ. 6ට 1 නෙමෙයිද කියලා අහනවා. මොකද කියන්නේ? ඉදිරිපත් නොකළ ඒවා මුකුත් නැහැ කියලා. මුකුත් නැහැ කියලා කියන්නේ පුතේ මාසේ මුල මාරු ෂෝ. ඒක තමයි සර්. දෙන්නම මහා මේ මල්ෂී ඉෂානි පුතේ දරුවෝ බලන්න ඉදිරිපත් නොකළ උපලබ්ධ නොවුණු චෙක්පත් මුකුත් නැහැ කියන්නේ මාසේ මුල 3යි 1 ඒක ගානේ 3යි 1 කියලා තියෙන්නේ. හොඳට ගාන කියලා තියෙනවා. ගාන හොඳට කල්පනාවෙන් බලන්න. එයා ප්‍රශ්නේ අහන්නේ 3:31ට 3:31ට උපලබ්ධ නොවුණු චෙක්පත්. හරි නේද දැන්? හරි නේද ප්‍රශ්නේ? හරි අපි යමු 8 වෙනි ප්‍රශ්නෙට. 8 වෙනි ප්‍රශ්නෙට යමු. මල්ෂී ඉෂානි මට කියන්න ඔයාලගේ ගැටලුව හරිය निराකරණය වුණා නේද? ඔයාලා දෙන්න කියන්නේ අතන කිව්වා ගානේ කිව්වා ඉදිරිපත් නොවුණු චෙක්පත් උපලබ්ධ නොවුණු චෙක්පත් නැහැ කියලා. ඒ කියන්නේ මාසේ මුලට. උත්තරේ තියෙන්නේ මාසේ අග සම්බන්ධව. right? 8 වෙනි ප්‍රශ්නය. පහත කුමන කාර්යයන් ආයතනයක කළමනාකරණයේ ගිණුම්කරණයේදී සිදු කරනු ලබයිද? කළමනාකරණයේදී කරන කාර්යයන් මොනවද කියලා අහන්නේ. ඒ අයවැය ලේඛන පිළිල කරනවා. ඔව්. ඒ හරි. තීරණ ගැනීම සඳහා කාර්ය පිරිවැය ස්ථාවර හා විචල් ලෙස විශ්ලේෂණය කරනවා. ඔව්. හරි. B හරි. ප්‍රසිද්ධ කිරීමට මූල්‍ය ප්‍රකාශන හදන්නේ නැහැ. C වැරදි. A හරි B හරි. C වැරදි. ව්‍යාපෘති ඇගීම සඳහා මුදල් පහ ඇස්තමේන්තු කරනවා. D හරි. අපෙන් අහන්නේ නිවැරදි ප්‍රකාශ නේද? සිදු කරනු ලබන්නේනේ. එහෙනම් ABD කියන උත්තරේ. ABD උත්තරේ මොකක්ද තියෙන්නේ? ABD උත්තරේ කියන්නේ 3. උත්තරාංක 3. උත්තරාංක 3 තමයි එකට එන්නේ. උත්තරාංක 3. ප්‍රශ්නාංක 8ට උත්තරේ 3. ප්‍රශ්නාංක 9. ප්‍රශ්නාංක 9ට එනවා. ප්‍රශ්නාංක 9 අපිට මග හැරුණා. ඒක ඇත්තටම නිශ්චිත පිළිතුරු තියෙන එකක්. ප්‍රශ්නාංක 9 කියන්නේ නිශ්චිත පිළිතුරු. මට ඒක මග හැරුණා. එතෙන් තමයි හරියට පටන් ගන්න තිබුණේ. 10 වෙනි ප්‍රශ්නේ අපි පටන් ගත්තා. ඇත්තටම 9 පටන් ගන්න තිබුණේ. පහත සඳහන් අංගයන්ට අදාළ මූලික ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණයේ වෙනස දක්වන්නලු. තොරතුරු භාවිතා කරන්නේ මූලික ගිණුම්කරණයේ අභ්‍යන්තර බාහිර කියන සියලු පාර්ශ්ව. තොරතුරු භාවිතා කරන්නේ අභ්‍යන්තර හා බාහිර කියන සියලු පාර්ශ්ව. කළමනාකරණ ගිණුම්කරණයේ තොරතුරු භාවිතා කරන්නේ අභ්‍යන්තර පාර්ශ්ව විතරයි. තොරතුරු වාර්තා කරන වාර ගණන මූල්‍ය ගිණුම්කරණයේදී කාලච්ඡේදයකට වරක්. මූල්‍ය ගිණුම්කරණයේදී කාලච්ඡේදයකට වරක් තමයි තොරතුරු ඉදිරිපත් කරන්නේ. කළමනාකරණ ගිණුම්කරණයේදී කළමනාකරුවන්ට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී කළමනාකරුවන්ට ඕනෑම අවස්ථාවකදී කියන්නේ කළමනාකරුවන්ට ඕන කියන ඕනෑම අවස්ථාවකදී අපි තොරතුරු සපයනවා. කළමනාකරණ ගිණුම්කරණය. MCQ කොටස ඉවරයි. දැන් යනවා රචනා ප්‍රශ්න පත්‍රයේට. රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි බලමු. රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් තියෙනවා. මොකක්ද ප්‍රශ්න දෙක? පළවෙනි ප්‍රශ්නයේ සමීකරණ ගානක් තියෙන්නේ. සමීකරණ ගාන. ගමු සමීකරණ ගාන. සමීකරණ ගානේ ගණුදෙනු 11ක් දීලා තියෙනවා. අපෙන් ඉල්ලන්නේ මොකද්ද කියලා බලමු. අපෙන් ඉල්ලන්නේ සියලු ගණුදෙනු මෙන්න මේ කියන උඩ තියෙන يعني අංක 1 සිට අංක 11 දක්වා ගණුදෙනු වල බලපෑම මේ සමීකරණය දක්වන්නලු. ආදායම් ප්‍රකාශය හදන්නලු 4:30ට. ඊට පස්සේ හිමිකම සකස් වී ඇති ආකාරය පෙන්වන්නලු. බලමු. එහෙනම් අපිට සමීකරණය ගහන්න වෙනවා. සමීකරණය අපිට තියෙනවා දේපල පිරියත උපකරණ ධන තොගය ධන වෙළඳ ලැබිය යුතු දෑ ධන බැංකු සමානයි ප්‍රාග්ධනය ධන ආදායම් ඍණ
වියදම් ධන ණය ධන වෙළඳ ගෙවිය යුතු දෑ වෙළඳ ගෙවිය යුතු දෑ right ආදායම් ප්‍රකාශයක් අපිට රූල් කරන්න වෙනවා ආදායම් ප්‍රකාශය සරල ආදායම් ප්‍රකාශයක් ගන්න ආදායම් ප්‍රකාශය මේකදී අපි ගන්නවා විකුණුම් අඩු කළා විකුණුම් පිරිවැය එතනින් අපිට දල ලාභය එකතු කරනවා වෙනත් ආදායම් අඩු කරනවා වෙනත් වියදම් right බලමු මොනවද කියන්නේ කියලා සුරංග සිල්ලල වෙනද සලක් 2011 4 දින ඉඩම් හා ගොඩනැගිලි 2 ලක්ෂයක්ද ලීබඩු 300ක්ද බැංකු ශේෂ 123ක්ද තොගය 20ක්ද ණයගැති කමනි කියලා එක්කෙනෙක් ඉන්නවා 12ක ඊට පස්සේ රවි කියලා 10ක ඉන්නවා ආරම්භක ශේෂයන් ටික දාගන්න ඕනේ ආරම්භක ශේෂයන් ටික දාගන්න එක තමයි ලේසිම දේ. ඒතර ශේෂයන් ටික දාගමටක් ගාලා ශේෂයන් ටික තියෙනවා ඉඩම් හා ගොඩනැගිලි 200යි 10 වලින් බලමු 200යි ඊළඟට අලීබඩුත් තියෙනවා 30ක්. ඒතර ඔක්කොම කිය 230ක් එන්නේ 230යි. දේපල පිරිත උපකරණ 230යි. බැංකු ශේෂය තියෙනවා 123යි. මුදල් ශේෂය 123යි. ඊට පස්සේ තොගය තියෙනවා 20යි. වෙළඳ ලැබිය යුතු දෑ 12යි. ඊළඟට අපිට කියනවා ණය හිමියෝ වෙළඳ ගෙවිය යුතු දෑ තියෙනවා 10ක්. ඊට පස්සේ අපිට කියනවා එච්චරයි කියන්නේ නේද? ණය තියෙනවද මේකේ ණය ශේෂයක් දීලා නැහැනේ. right. එහෙනම් ණය ශේෂයක් නැහැ. අපිට ප්‍රාග්ධනය හොයාගන්න පුළුවන්. ප්‍රාග්ධනය කීයදාවේ? ප්‍රාග්ධනය කීයදාවේ අවුරුද්දේ මුල? මාසේ මුල ප්‍රාග්ධනය කීයදාවේ? 375යි. ඒක එන්නේ මුළුවත්කම් ටික ගන්නවා 230යි 20යි 12යි 123යි. මුළුවත්කම් එන්නේ 385යි. මේ මුළුවත්කම එන්නේ 385යි. ඒ 385න් 10ක් අඩු වුනහම වගකීම් 10නේ. ඒතර එන්නේ 375යි. 375ක් එනවා ප්‍රාග්ධනය. 375යි ප්‍රාග්ධනය. right. ඊට පස්සේ කාලච්ඡේදයේ ගනුදෙනු වාර්තා කරන්න. ඊට පස්සේ කාලච්ඡේදයේ ගනුදෙනු වාර්තා කරමු. කාලච්ඡේදයේ ගනුදෙනු මොනවද එන්නේ? කාලච්ඡේදයේ ගනුදෙනු වලට එනවා අත්පිට විකුණුම් 12000යි. අපිට අතිරේක තොරතුරු වල පොඩ්ඩක් තොරතුරු බලන්න. අතිරේක තොරතුරු මොනවද කියන්නේ කියලා. අප්‍රේල් මාසයේ විදුලි බිල 2000යිලු අවසාන වෙනතෙක් ගෙවලා නැහැලු. තීරෝධ රථය සහ ලීබඩු 10%කින් 5%කින් ෂේ වෙනවලු. හරි. සෑම විටම පිරිවැයට සිරිස්සක ලාභයක් ලැබෙන පරිදි විකුණුම් මිල ලකුණු කරා. ඒ කියන්නේ හැමතිස්සෙම විකුණුම් මිල හැදෙන්නේ පිරිවැයට සිරිස්සක් එකතු කරලාලු. කියන්නේ පිරිවැය 100යි නම් ලාභය 20යි විකුණුම් මිල 120යි. සියලුම ගණදෙනු බැංකු විනිමයෙන් වෙනවලු. හරි. right. එතකොට අපිට ගණදෙනු අංක 1 කියනවා 12000ක විකුණුම්. 12000ක විකුණුම් නම් ඒක පිරිවැය කීයද? හැමතිස්සෙම 100 පිරිවැයට සිරිස්සක ලාභයක් තියන්නේ. පිරිවැය 100යි ලාභය 20යි විකුණුම් මිල 120යි. ඒතර විකුණුම් මිල 120ෙන් බෙදලා 100ෙන් වැඩි කරාම තමයි පිරිවැය එන්නේ. ඒතර මේකේ පිරිවැය යනවා 10000ක්. එහෙනම් තොගය අඩු වෙනවා 10යි. මේක අත්පිරිනේ විකුණන්නේ. මුදල් ලැබෙනවා 12යි. බැංකුව දාන 12යි. ආදායම් තීරුව දාන මේව බලන්න හරියට. ආදායම් තීරුව දාන 12යි. වියදම් තීරුව දාන 10යි. මේ දෙක බලන්න නැත්තම් වැරදි ඈ. කවුරු හරි එක්කෙනෙක් හිමිකමට ප්‍රාග්ධන තීරුවට ධන දෙක දාලා තිබ්බොත් වැරදි. ඒ වගේම සමහර අය 2යි කියලා දානවා ආදායම් වලට. ආදායම් වලට 2 දානවා. වැරදි. ආදායම් තීරුව 12යි වියදම් තීරුව 10යි ඈ.
ආදායම් ධන 12යි වියදම් තීරුව ධන 10යි. මේ විදිහට තියෙනව නැත්නම් ලකුණු නෑ. ඊට පස්සේ අපි ආදායම් ප්‍රකාශය දානවා එහෙනම් විකුණුම් වලට 12යි විකුණුම් පිරිවැයට 10යි. තව ඉස්සරහට එන්න පුළුවන් අපිට ගණන් දෙන්න. යමු ඊළඟ ගණන් දෙන්නට. අංක 2. සාගර ව්‍යාපාරයෙන් ලක්ෂ 6කට ත්‍රිරෝද රථයක් මිලටගෙන සාගර ව්‍යාපාරයෙන් ලක්ෂ 6ක ත්‍රිරෝද රථයක් මිලටගෙන 50000ක් චෙක්පත් නිකුත් කර ශේෂය මාසයක් ඇතුළත ගෙවීමට එකතුන කරගත්තලු. ඒතර අපි මෝටර රථය මේ ත්‍රිරෝද රථයක් අරගෙන ලක්ෂ 6ක දේපල පිරිත හා උපකරණ ගණිත අංක 2 දේපල පිරිත හා උපකරණ ගිණුම තීරුව ධන වෙනවා 600යි. මුදල් අඩු වෙන්නේ 50යි. මුදල් අඩු වෙන්නේ 50යි. ණය තීරුව වැඩි වෙනවා. ඒක ණය තීරුව වැඩි වෙනවා 550යි. ණය තීරුව වැඩි වෙනවා 550යි. ඒක වෙළඳ ණය නෙමෙයි වෙළඳ නොවන ණය. ඒතර ණය කියලා තමයි දාන්නේ. ණය වලට තමයි ධන වෙන්නේ 550. ඊළඟට අංක 3 සුදීවකෙන් ගැනුම් 30යි අත්පිට විකුණුම් 20 සුදීවකෙන් ගැනුම් 30යි අත්පිට 20යි ශේෂය පසුව ගෙවීමට එකතු කරලා අතල 30න් 20ක් තමයි අසල්ලි වලට. එහෙනම් අපි දානවා තුන්වෙනි එක තොගේ ධන 30යි තොගේ ධන 30යි අපිට මුදල් අඩු වෙන්නේ 20යි අපිට 20ක් නේ මුදල් අඩු වෙනවා 20යි ඉතිරි 10 ගෙවන්න තියෙනවා. එහෙනම් ඒක මම පෑන් දෙකෙන් මාරු කරලා ලියන්නම්. තොගේ ධන 30යි මුදල් ඍණ 20යි වෙළඳ ණය වෙළඳ ගෙවිතු ධන 10යි. ඊළඟට 14 වෙනි එක පියල්ට විකුණුම් 24000යි අත්පිට 14000ක් ලැබුණලු ශේෂය පස්සේ ලැබෙනලු 24000 ණය එකේ පිරිවැය කීයද? අඩුවීමදී වරහන් දාන්න කියලා අපසන් නැහැ. අඩුවීමකදී වරහන් දාන්න කොන වරහන් දාන්න. මම ඍණ දාන්නම් නේ. right. අඩුවීමකදී වරහන් දාන්න කොන වරහන් දාන්න. right. එහෙම සාමාන්‍යයෙන් ගානේ කියන්නේ. right. ඊළඟට යමු ඉස්සරහට. 24000කට විකුණුවා නම් 24000කට විකුණුවා නම් පිරිවැය 20යි. පිරිවැය 20යි. හතරවෙනි එකේදී පිරිවැය තොගේ අඩු වෙනවා 20යි. ඒකෙන් සල්ලි වලට 14යිනේ. එහෙනම් මුදල් වැඩි වෙනවා 14000යි 14යි ඉතිරි 20 ඉතිරි 10යි. ඉතිරි 10 ණය ගැතියෝ. ණය ගැතියෝ වැඩි වෙනවා 10යි. ආදායම් තීරුවට 24යි වියදම් තීරුවට ධන 20යි. ආදායම් තීරුවට ධන 24යි වියදම් තීරුවට 20යි. ධන. එහෙනම් අපි ආදායම් වලට එකතු වෙනවා විකුණුම් වලට එකතු වෙනවා 24යි විකුණුම් පිරිවැයට එකතු වෙනවා 20යි. විකුණුම් පිරිවැයට එකතු වෙනවා 20යි. ප්‍රශ්න අංක 5 105ක වට්ටමක් අඩු කිරීමෙන් 105ක වට්ටමක් අඩු කරගෙන අංජනාට නිකුත් කළා 9500ක චෙක් එකක් අගුරු වී ඇති බව ඔහු දැනුම් දුන්නලු. ඒ කියන්නේ 105ක වට්ටමක් අඩු කරගෙන අංජනාට නිකුත් කළ 9500ක චෙක් පත අගුරු වී ඇති බව ඔහු දැනුම් දුන්නා. කියන්නේ අපි ණය හිමියෙක්ට නිකුත් කරපු චෙක් එක 105ක් අඩු කරලා තියෙන. ඒතර නිකුත් කරපු චෙක් එකක් මේවද අගරු වුණොත් එහෙම ඒ ලද වට්ටම අවලංගු වෙනවා. ලද වට්ටම අවලංගු වෙනවා. එහෙනම් බලමු. ලද වට්ටම කීයක් තියෙනද? 500ක් තියෙනද? ලද වට්ටම 500ක් තියෙනද? ඒතර එහෙනම් මොකද වෙන්නේ? චෙක් එක අගරු වෙලා නම් චෙක් එක අගරු වෙනා නම් නැවත මුදල් බැංකු මුදල් වැඩි වෙනවා 9.5කින්. 9.5කින් බැංකු මුදල් වැඩි වෙනවා. එතකොට ආදායම අපි ලද වට්ටම හම්බ වෙන වෙලාවේදී ආදායම වැඩි කරන්නේ නැති. දැන් ආදායම ලද වට්ටම අවලංගු කරද්දී ලද වට්ටම 0.5ක් ලද වට්ටම අඩු වෙනවා. ඒ කියන්නේ ආදායම අඩු වෙනවා. එතකොට වෙළඳ ණය හිමියෝ වැඩි වෙනවා 10කින්. වෙළඳ ණය හිමියෝ වැඩි වෙනවා 10කින්. වෙළඳ ණය හිමියෝ වැඩි වෙනවා 10කින්. ඒක වෙනත් ආදායම් වල ලද වට්ටම් අවලංගු කිරීම කියලා. ලද වට්ටම් අවලංගු කිරීම කියලා බ්‍රැකට් එකක් ඇතුලේ 0.5යි. ඒ කියන්නේ 500. වෙනත් ආදායම් වලින් අඩු වෙනවා ලද වට්ටම් අවලංගු කිරීම කියලා.
ලද වට්ටම් කියන්නේ ආදායමක්. ඒක අවලංගු කරොත් ආදායම අඩු වෙනවා. ආදායම වලින් ඍණ දැම්ම ආදායම අඩු කරනවා 0.5ක්. නිකුත් කළ චෙක් පතක් අගරු කරාම ඒ වෙලාවේදී ලද වට්ටම අවලංගු කරනවා. ලද වට්ටම අවලංගු කරාම ආදායම අඩු වෙනවා. ආදායම තීරුව ඍණ 3. right? අංක 6. අංක 6 කමනි ආපසු යොමු 1200යි. 1200ක් ආපසට එවුවා නම් තොගය කමනි කියන්නේ ණය ගැතියෙක්. 1200ක බාණ්ඩ ආපසට එවලා. ඒතර ඒකේ පිරිවැය කියලා 1000 වෙන්නේ නැති. පිරිවැය 1000 එනත් තොගය ධන වෙනවා 1000යි 1යි. ණය ගැති භාවය අඩු වෙනවා 1200යි 1.2යි. 1200ක් අඩු වෙනවා. ඒතකොට ආදායම් තීරුව අඩු වෙනවා. විකුණු ආපසට එවුවාම ආදායම් තීරුව ඍණ 1.2. ඒ කියන්නේ 1200. ආදායම් තීරුව ඍණ 1200යි. වියදම් තීරුවක් අඩු වෙනවා 1ක්. වියදම් තීරුවයි විකුණු දේවල් ආපසට එවුවොත් විකුණු පිරිවැය අඩු වෙනවා. right. ඒක අපි ආදායම් ප්‍රකාශයේදී විකුණුම් වලින් 1.2ක් අඩු වෙනවා. 1200ක් අඩු වෙනවා. විකුණුම් පිරිවැයෙන් 1000ක් අඩු වෙනවා. විකුණුම් පිරිවැයෙන් 1000ක් අඩු වෙනවා. එකක් අඩු වෙනවා. ඊළඟට 7 සුදීරට ආපසු යවමු. සුදීරට ආපසු යවුවාම අංක 7 තොගය අඩු වෙනවා 2යි. සුදීරට ගෙවන්න තියෙන ණය හිමිභාවය වෙළඳ ණය හිමියෝ අඩු වෙනවා 2යි. වෙළඳ ණය හිමියෝ අඩු වෙනවා 2යි. අංක 8 දී අපිට කියනවා ණයගැති කමනි 800ක් අඩු කරගෙන ශේෂය ව්‍යාපාරයේ බැංකු ගිණුමට තැන්පත් කර කවුළු පත එවා ඇත. ඒ කියන්නේ බැංකුවට සල්ලි දාලා රිසිට් එකේ වල අපිට 800ක වට්ටමක් අඩු කරගෙන. ඒතර කමනි කීයද අපිට දෙන්න තිබුණේ? කමනි කීයද අපිට දෙන්න තිබ්බේ? යාගේ කමනිගේ ශේෂය තිබ්බ 12000. 12000න් 1200ක් ආපසට එවුවාම 12000න් 1200ක් අඩු වෙනවා. 12000න් 1200ක් අඩු කරාම 10800යි. 10800ක් නෙන්නේ. 10800න් 800ක් එයා වට්ටම කියලා අඩු කරගෙන ඉතිරි ටික බැංකුවට දාලා. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් වෙළඳ ණය ගැතිභාවය අඩු වෙනවා 10800යි. වෙළඳ ණය ගැතිභාවය අඩු වෙනවා 10800යි. මුදල් ලැබෙන්නේ 10000යි. මුදල් තීරුව තමයි 10000යි. 8ක් වට්ටම දුන් වට්ටම කියන්නේ වියදම්. වියදම් වැඩි වෙනවා 800ක් 0.8යි. වියදම් වැඩි වෙනවා 0.8යි. ඒක අපිට වියදමක් දුන් වට්ටම්. වියදම් වල දානවා දුන් වට්ටම් 0.8යි. 0.8යි. මම දශම ස්ථානයේ දශම ලකුණ වෙනකොට තමයි අලිරක් ගහන්නේ. 9 වෙනි එක ණය හිමි රවිට මුදල් ගෙවුවා 9000යි ලද වට්ටම 1000යි. ණය හිමි රවිට මුදල් ගෙවනවා. එහෙනම් මුදල් තීරුව ඍණ 9යි. ඒතර අපිට වට්ටමක් හම්බ වෙලා ඒක නම් ආදායම වැඩි වෙනවා 1යි. ණය හිමිභාවය අඩු වෙනවා 10යි. ඒක අපිට ලද වට්ටම් කියන්නේ ආදායමක්. එහෙනම් වෙනත් ආදායම වල දානවා ලද වට්ටම් 1යි. ලද වට්ටම් 1යි 1000යි. අංක 10 සුරංග ලොතරැයියක් ජයග්‍රහණයෙන් 10000ක මුදලක් ව්‍යාපාරයට දෙවලු. 10000ක් සුරංග දාලා ව්‍යාපාරයට. එහෙනම් මුදල් ධන 10යි. ප්‍රාග්ධන තීරුව ධන 10යි. මුදල් ධන 10යි ප්‍රාග්ධන තීරුව ධන 10යි. අංක 11 තම පෞද්ගලික ප්‍රයෝජනට සුරංග රැගෙන ගිය තොගේ පිරිවැය 3600යි. පෞද්ගලික ප්‍රයෝජන අරන් ගිහලා තොගේ අඩු වෙනවා 3600යි. ප්‍රාග්ධන තීරුවෙන් අඩු වෙනවා 3600යි. ගැන්ලි 3600යි. right. එතකොට ගණදෙනු අංක 1 සිට ගණදෙනු අංක 11 තමයි සමීකරණ දාන්න කිව්වේ. ඒ ටික ඉවරයි. හැබැයි අතිරේක තොරතුරු තියෙන බලපෑමත් අපි කෙටියෙන් දාගමු වෙන පාර පෑනකින්. මොකද හේතුව අපිට අවුරුද්දේ අන්තිමේදී හිමිකම හොයන්න කියනවනේ. ඒක හිමිකම හදනකොට අපිට ඒක ලේසි. ඒ වගේම ලාභය වන්නත් අදාළයි ඒක. අතිරේක තොරතුරු කියනවා අප්‍රේල් මාසයේ විදුලි බිල 2000 ට තාම ගෙවුවේ නැහැලු. අප්‍රේල් මාසයේ විදුලි බිල කොහොමද දාන්නේ?
අප්‍රේල් මාසේ විදුලි බිල තිබ්බොත් ඒක වියදම් වලට එකතු වෙන්න ඕනේ. මම ඒක වියදම් දාන 2යි. ගෙවුවේ නැති නිසා ණය වැඩි වෙනවා 2යි. ඒක විදුලි වියදම්. ඒක ආදායම් ප්‍රකාශ දානවා විදුලි ගාස්තු කියලා 2යි. මම මේ සමීකරණයට දාගත්තේ වෙනම දාගත්තේ මොකද දන්නවද? අපිට මේ හිමිකම් ලයින් එක එකතු කරලා අපිට හිමිකම හැදිච්ච හැටි හොයාගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා තීරෝධ රතයයි ලී බඩුයි වාර්ෂිකව 10%ක් සහ 5%ක් ක්ෂය වෙනවලු. තීරෝධ රතයයි ලී බඩුයි. තීරෝධ රතය කීයක් තියෙනවද? ලක්ෂ 6ක තීරෝධ ඒක මාසයක් ක්ෂය කරාම කී දෙන්නේ? ලක්ෂ 6ට 10%ක් ගත්තාම අවුරුද්දට 60000යි මාසෙට කීයද 5000යි. මාසෙට 5000යි. ඒ 5000යි ඒක ක්ෂය හොයාගන්නකො තීරෝධ රතයේ ක්ෂය කී දෙන්නේ? තීරෝධ රතයේ ක්ෂය එන්නේ 60000 වැඩි කිරීම 100ට ලක්ෂ 6. ලක්ෂ 6 වැඩි කිරීම 10%. වැඩි කිරීම 12න් 1. එතකොට මාසෙකට ඉන්නේ 5000යි. ඊට පස්සේ ලී බඩු වලට කී දෙන්නේ? ලී බඩු කීයක් තිබ්බද අපි ගාව? ලී බඩු තිබුණා 30000. 30000 වැඩි කිරීම 100%. ලී බඩු 100%නේ කියනවා කිව්වේ. 100%යි. 30000 වැඩි කිරීම 100% වැඩි කිරීම 12න් 1. එතකොට 30000ට 100% බැලුවාම කී දෙන්නේ 1500යි නේද? ඔව් 1500යි. 1500 12න් බෙදුවාම දශම එනවා නේද? එතකොට එන්නේ 1500 12න් බෙදුවාම එන්නේ නෑ දශම එන්නේ 125යි. 125ක් එනවා. 125යි. එතකොට ඔක්කොම ෂෙයා කීයක් එනවද? 5125ක් එනවා ෂෙයා. 5125ක් එනවා ෂෙයා. එහෙනම් අපි ඒක දේපල පිරියතා උපකරණ වලින් අඩු වෙනවා 5.125යි. දේපල පිරියතා උපකරණ අඩු වෙනවා. ඒක වියදම් වලට එකතු වෙනවා. වියදම් වලට එකතු වෙනවා 5.125යි. ඒක අපි දානවා ෂෙයා වියදම. ඕනනම් දෙකට දාන්න පුළුවන්. තීරෝධ රත ෂෙයා වෙනම දාන්න පුළුවන්. තීරෝධ රත ෂෙයා 5යි. ලී බඩු ෂෙයා 0.125යි. මම දහස් වලින් හදපු හින්දා දශම එනවා. දහස් වලින් හදලා හින්දා දශම එනවා. 0.125 නැත්තම් 5000යි 125යි කියන එක. ඊට පස්සේ ප්‍රශ්නාංක 6 ප්‍රශ්නාංක 3 يعني අතිරේක තොරතුරු අංක 3 අතිරේක තොරතුරු අංක 3 ගත්තාම මේකේ අපි ගත්තා ලාභය තියෙන 20යි කියලා අපි එක තැන ගත්තා ආදාර තැන් වලට. රයිට් එච්චරයිනේ. දැන් ඔයාලට පුළුවන් ලාභය හොයාගන්න. ලාභය කී දෙන්නේ? ලාභය ආදායම් කීයක් එනවද? විකුණුම් ආදායම එන්නේ 36න් අඩු වෙන්න ඕනේ 1.2ක්. විකුණුම් ආදායම වෙනවා 34800යි. 34.8යි. විකුණුම් ආදායම 34.8යි 36800යි කියන එක. 34800යි. විකුණුම් පිරිවැය 30යි 9 එක ගියහම 29යි. විකුණුම් පිරිවැය 29 නැත්නම් 29000යි. ඒ අනුව දර ලාභය වෙනවා කීයක්ද? දර ලාභය වෙනවා 5800ක්. 5.8. වෙනත් ආදායම් කීයක් තියෙන්නේ? 0.5යි එන්නේ. ඒතර 6.3යි. 6300ට එන්නේ. වියදම් ටික එකතුව කීයක් එනවද? වියදම් ටික එකතුව වෙනවා 7925යි. 7925යි වියදම් ටික එකතුව. 7925යි. ඒ කියන්නේ 7.925යි. ඒ අනුව ලාභය එනවා කීයක්ද? ලාභය නෙමෙයි අලාභයක් එන්නේ. අලාභයක් එනවා කීයකද? අලාභයක් එන්නේ 1625ක. 1.625ක අලාභයක් එන්නේ. 1625ක අලාභයක් එන්නේ. 1625ක අලාභයක් 1.625ක අලාභයක් එනවා. අපිට ප්‍රශ්නාංක 3 අහනවා හිමිකම ගණනය කරන ලේඛනයක්. ඒක ආරම්භක හිමිකම අරගෙන. අපිට අහන්නේ ආරම්භක හිමිකමද මොකක්ද අහන්නේ? 1.30ට. 1.30ට හිමිකම අහන්නේ. ආදායම් 1.5 නෙමෙයිද? නෑ. ආදායම 34000යි. මේ ආදායම් තීරුව බලන්නකෝ මේ. ආදායම් තීරුවේ කොච්චර තියෙනවද මේ? මේ දින ඔක්කොම ආදායම්. හරි. හිමිකම ආරම්භක හිමිකම කීයද? මේ දින 375නේ. එතකොට හිමිකම ගණනය කරන ලේඛනයක් හදන්නලු.
එහෙනම් ඒක කොහොමද හදන්නේ? ඒක හදන්නේ ආරම්භක ප්‍රාග්ධනය තියෙනවා 375ක්. නැත්නම් 3,75,000කින් 3,75,000. මේකට එකතු කරන්න අමතර ප්‍රාග්ධනය. අමතර ප්‍රාග්ධනය කීයක් තියෙනවද? මේ ලයින් එක බැලුවම පේනවා. අමතර ප්‍රාග්ධනය 10000යි. 10000 එකතු කරනවා. ඒ වගේම ආයෙ එකතු කරන්න කාලච්ඡේදයේ ලාභය. කාලච්ඡේදයේ ලාභය 1625යි. කාලච්ඡේදයේ ලාභය එකතු කරනවා 1625යි. අඩු කරනවා කාලච්ඡේදයේ ගැනිලි. අඩු කරනවා කාලච්ඡේදයේ ගැනිලි කීයද? 3600යි. දැන් එනවා අවසාන හිමිකම. අවසාන හිමිකම දැන් එනවා. අවසාන හිමිකම කීයද ආවේ? ශයහන ලදවට්ටම් එකක් එකතු වුණා. අතන ලදවට්ටම් අවලංගු කිරීමක් තියෙන 0.5. ෂොක්. ලදවට්ටම් අගරු කරාම ආදායම අඩු වෙනවා. බ්‍රැකට් එකක් ඇතුළේ තියෙන 0.5. ඊට පස්සේ ලදවට්ටම තියෙන එකක්. ඒතර එන්නේ 0.5යි. හරිද? ලදවට්ටම අවලංගු කරාම ආදායම අඩු වෙන්නේ ඈ. රයිට්. අවසාන ප්‍රාග්ධනය කියෙන්නේ 3,75,000ට 10,000ක් එකතු වෙලා ඒක 1625ක් එකතු 1625. කාලච්ඡේදයේ ලාභය නෙමෙයි කාලච්ඡේදයේ අලාභයනේ තියෙන්නේ. කාලච්ඡේදයේ අලාභය නිසා මොකද වෙන්නේ? අඩු වෙනවා ඈ. කාලච්ඡේදයේ ලාභයක් නෙමෙයි තියෙන්නේ අලාභයක් නේ. අලාභය නිසා හිමිකම අඩු වෙනවා. ඒතර බ්‍රැකට් එකක් වෙන්න ඕනේ. 3,75,000ට 10,000ක් එකතු කරලා අලාභය අඩු වෙනවා. 1625 අඩු වෙනවා. එතකොට අවසාන හිමිකම එනවා 3,79,000 3,79,775යි. 3,79,775යි. 3,79,775ක් එනවා අවසාන හිමිකම. මේක තමයි අවසාන හිමිකම. right ඉවරද? ටක් ගාලා මැසේජ් එකක් දාන්න ඉවරද කියලා යන්න ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නෙට යන්න ටක් ගාලා chat එකට දාන්න මැසේජ් එකක් ඉවරයි කියලා. හරිද අනිත් අය? ඉක්මන් කරලා දාන්න chat එකට ටක් ගාලා. right ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2 තියෙන්නේ වැරදි නිවැරදි කිරීමට පෙර ණයගැති පාලන ගිණුම, ඊට පස්සේ සංසෝත ණයගැති පාලන ගිණුම, සංසෝත ණයගැති පාලන ගිණුමේ ශේෂයයි විකුණුම් ලෙජරේ ලයිස්තුවේ ශේෂයයි සසඳන් ප්‍රකාශයක් සංශෝධනය කරලා හදන්න තියෙන්නේ. හානි කරන ලාභ හානි කරන අලාභය සහ හානි කරන සඳහා වෙන් කිරීම ගිණුම්. තනි පුද්ගල ව්‍යාපාර කරපු අයට හතරවෙනි ප්‍රශ්නේ පුළුවන්. තනි පුද්ගල ව්‍යාපාර කරපු නැති අයට හතරවෙනි ප්‍රශ්නේ බෑ. ඒක ඇත්තට හිතන්න එපා. තනි පුද්ගල ව්‍යාපාර කරපු නැති ළමයින්ට ඇත්තට කලබල වෙන්න එපා. හතරවෙනි ප්‍රශ්නේ ගන්න. right මම මේක මකනවා. හරි. ප්‍රශ්නාංක 2 රචනා ප්‍රශ්න අංක 2. ABC ව්‍යාපාරයේ තොරතුරු දීලා දිනවා. 3.31 දිනට ණයගැති ලෙජරේ පාලන ගිණුම පහළ ශේෂයක් දක්වමු. තිබ්බලු. එතකොට අපිට පාලන ගිණුම සංශෝධනයට පෙර පාලන ගිණුම හදන්න කිව්වනේ. එහෙනම් පාලන ගිණුම හදමු ටක් ගාලා මේ තියෙන තොරතුරු වලින්. ණයගැති පාලන ගිණුම. ණයගැති පාලන ගිණුම. ණයගැති පාලන ගිණුමේ ශේෂය තිබුණා
හරශේෂය 300යි බැර ශේෂයක් තියෙනවා 50ක. ණයට විකුණුම් ටික හර වෙනවා විකුණුම් 700යි. දුන්වට්ටම් බැර වෙනවා 10යි. ණයගැතියන්ගෙන් අය කළ ප්‍රමාද ගාස්තු හර වෙනවා. ප්‍රමාද ගාස්තු හර වෙනවා 5යි. ආපසු එවුම් බැර වෙනවා 20යි. ණයගැතියන්ගෙන් ලද මුදල් කියලා බැර වෙනවා 400යි. ණයගැතියන්ගෙන් ලද මුදල 400ක් බැර වෙනවා. ඊළඟට ගැනුම් ලෙජරයෙන් මාරු කළ හරශේෂ. ගැනුම් ලෙජරයෙන් මාරු කළ හරශේෂ. ගැනුම් ලෙජරයෙන් මාරු කරව හරශේෂ කියලා කියන්නේ. ගැනුම් ලෙජරේ කියන්නේ ණය හිමි උපලෙජරේ. ණය හිමි උපලෙජරේ මාරු කරලා තියෙන්නේ හරශේෂ. ටිකක් වෙනස් එක. හරශේෂ මාරු කරාම ගැනුම් ලෙජරේ තියෙන හරශේෂයක් හිලව් කරලා. ඒතර ගැනුම් ලෙජරේ තියෙන හරශේෂය ගැනුම් ලෙජරේ කියන්නේ ණය හිමි පාලන කිරීමේ ණය හිමි පාලන කිරීමේ තියෙන හරශේෂය හිලව් කරලා. ණය හිමි පාලන කිරීමට බැර කරලා ණය ගැති පාලන කිරීමට හර වෙනවා. ඒතර හර කරන්න ඕනේ ණය හිමි පාලන කියලා. ණය හිමි පාලන කියලා හර. මේක සාමාන්‍යයෙන් වෙන්නේ අනිත් පැත්තට. ණය හිමි හිලව් කරාම වෙන්නේ ණය ගැති පාලන බැර වෙන එක. හැබැයි හිලව් කරලා තියෙන්නේ මොන ශේෂයද? බැර ශේෂ නෙමෙයි හරශේෂ. ණය හිමියන්ගේ තිබිච්ච හරශේෂයක් තමයි හිලව් කරලා තියෙන්නේ. ණය හිමි පාලන කිරීමේ තියෙන හරශේෂයක් හිලව් කරද්දී ණය හිමි පාලන කිරීමට බැර ණය ගැති පාලන හර. right. ඊට පස්සේ බැර අසාමාන්‍ය ශේෂය දීලා තිනවා ගානේ 3ක් තියෙනවා කියලා. අසාමාන්‍ය ශේෂය. එහෙනම් ශේෂය පාගේ 3යි. ශේෂය ඊගේ 3යි. ඒ තමයි කාලච්ඡේදයේ තිබුණ එක. ඊට පස්සේ අපිට කියනවා 2021 3.31 දිනන ණයගැති පාලන කිරීමේ ශේෂය විකුණුම් ලෙජරේ ලයිස්තුවත් එක්ක සම නොවිය. පසුව කළ ලද පරීක්ෂණවලදී මේවා හිරිදලා වුණාලු. දැන් අපිට අවශ්‍යයි සංශෝධිත පාලන කිරීම. සංශෝධිත ණයගැති පාලන ගිණුම. ඊට පස්සේ සසඳුම් ප්‍රකාශය. ඊට පස්සේ ණයගැති ශේෂ සසඳුම් ප්‍රකාශය. උඩට ගන්නවා මොකද්ද? දෝෂ සහිත ණයගැති ශේෂ ලයිස්තුවේ එකතුව. එකතු කිරීම කරනවා අඩු කිරීම කරනවා පල්ලෙහැම් වෙනවා නිවැරදි ශේෂ ලයිස්තුවේ එකතුව. මේ නිවැරදි ශේෂ ලයිස්තුවේ එකතුව කියන එක සමානයි මොකටද? නිවැරදි ශේෂ ලයිස්තුවේ එකතුව කියන එක සමානයි අපේ සංශෝධිත ණයගැති පාලන ගිණුමේ අවසන් ශේෂයට. සංශෝධිත ණයගැති පාලන ගිණුමේ අවසන් ශේෂයට මේ උත්තරේ සමානයි. අනිවාර්යයෙන්ම. right. අපි බලමු එහෙනම්. අසමානතාවයට හේතු මොනවද තියෙන්නේ? 6000ක විකුණුම් ඉන්වොයිසියක් පොත් වලින් මගහැරී ඇත. 6000ක විකුණුම් ඉන්වොයිසියක් පොත් වලින් මගහැරිලා. එහෙනම් මොකද වෙන්න ඕනේ? ණයගැති පාලන ගිණුමට හර වෙන්න ඕනේ විකුණුම් කියලා 6000යි. ඒතර විකුණුම් ඉන්වොයිසියක් පොත් වලින් මගහැරුණා නම් පුද්ගලයාගේ ගිණුමේ දාන්නෙත් නැහනේ. පුද්ගලයාගේ ගිණුමේ දාන්නේ නැහැ. එතන මෙතන ශේෂ ලයිස්තුවත් අඩුයි. එහෙනම් මෙතන එකතු කරනවා විකුණුම් කියලා 6000යි. ඒක තැන් දෙකටම බලපාන වැරද්දක්. අපි මේක දහස් වලින් නේද හදන් ආවේ. දහස් වලින් හදන් ආවා නම් 6යි. දහස් වලින් හදන් ආවා නම් 6යි. අයියෝ මේ දහස් වලින් එමු දහස් වලින් දාමු 6යි. ඊළඟ අංක 2 2000ක ණයගැති හරශේෂයක් ශේෂ ලයිස්තුවේ ගෙන නැත. කියන්නේ ණයගැතියගේ හරශේෂ මෙතන තරන්නේ නැහැලු 2000ක්. එහෙනම් හරශේෂ මගහැරීම කියලා දෙකක් එකතු වෙනවා. හරශේෂ මගහැරීම කියලා දෙකක් එකතු වෙනවා. ඊළඟට ණයගැතියෙකුගෙන් ලද රුපියල් 4000ක් ලැබීම් ජර්නලයේ දෙවරක් සටහන් කර ඇත. ලැබීම් ජර්නලයේ දෙවරක් වාර්තා කරා නම් ණයගැති ලැබීම් තුල දෙපාරක් තියෙනවා. මේ ණයගැති පාලන කිරීමට 4ක් වැඩිපුර බැර කරලා. එහෙනම් ණයගැති පාලන දෙපාරක් දෙපාරක් බැර කරලානේ. එහෙනම් අපි මොකදන්නේ? එකපාරක් හර කරනවා. හර කරනවා මොකද්ද? මුදල් පාලන කියලා. කීයද? මුදල් කියලා කීයද? 4යි. ණයගැතියෙක්ගෙන් ලද රුපියල් 4000ක් ලැබීම් ජර්නලයේ දෙවරක් පිටපත් කරා නම් අනිවාර්යයෙන් මේක පුද්ගලයාගෙන් මේ දෙපාරක් දානවද නැද්ද?
ලැබීම් ජනලයේ දෙපාරක් දැම්මම නම් පුද්ගලයාගේ ගිණුමේ දෙපාරක් දානවා. ඒ කියන්නේ මෙතනත් දෙපාරක් අඩු කරලා තියෙන්නේ. ඒ නිසා මොකද මෙතනත් එකතු කරන්න වෙනවා. මොකද්ද? ලැබීම් ජනලයේ වැරදි කියලා. ලැබීම් ජනලයේ වැරදි කියලා මෙතනට හතරක් එකතු වෙනවා. ඇයි? ජර්නලයේ වැරද්දක් නම් ජර්නලයේ වැරද්දක් නම් ඒක උපලෙජයට බලපානවා. ජර්නලයේ වැරද්දක් නම් ඒක උපලෙජයට බලපානවා. අංක 4. 10000ක බොල් නෑ කපා හැරීම විකුණුම් ලෙජරේ සටහන්ව තිබුණු නමුත් පාලන ගිණුමේ සටහන් කරන්න හැලු. බොල් නෑ කපා හැරපු 10 පාලන ගිණුමේ දාලා නෑලු. එහෙනම් බොල් නෑ කියලා බැර කරනවා. බොල් නෑ කියලා 10ක් බැර කරනවා. බොල් නෑ කියලා 10ක් බැර කරනවා. අංක 5. දුන්වට්ටම් තීරුව එකතුව 1000ක් අඩු වෙන එකතු කරලා දුන්වට්ටම් තීරුව එකතුව බලලා අපි දුන්වට්ටම් ගිණුමට හාර ණයක දිපාලන බැර 1000ක් අඩුයිලු. එහෙනම් සංශෝධනයක දිපාලන බැර කරනවා දුන්වට්ටම් කියලා 1000ක් එකයි. අංක 6. ණයගැතියෙකු ආපසු යවූ 21000 මූලික පොතේ 12000ක සටහන් කළා. මූලික පොතේ 12ක් කියලා දාලා තියෙන්නේ. ඒතර කීයක් අඩුද? 9000ක් අඩුවෙන් දාලා තියෙන්නේ. ඒතර ආපසු යවුම් අඩුවෙන් තමයි යන්නේ. එහෙනම් අපි ආපසු යවුම් බැර කරන්න ඕනේ. සංශෝධන ණයගැති පාලන ආපසු යවුම් බැර කරනවා 9යි. ආපසු යවුම් බැර කරනවා 9යි. ඒක ආපසු යවුම් ජනලයේ ලියන්නේ 21000ට 12000යි නම් පුද්ගලයාගේ ගිණුමේ දාන්නේ කීයද 12000ම තමයි දාන්නේ. ඒතර පුද්ගල ගිණුමේ වැඩි කීයද? 9ක් වැඩි. එහෙනම් අඩු කරනවා ආපසු යවුම් කියලා 9ක්. ඒක දැන් තැන් දෙකටම බලපාන වැරදි. තැන් දෙකටම බලපාන වැරදි. ඊළඟට තුන්වෙනි සටහනේ කියනවා 4 එක දිනට හානි කරන සඳහා වෙන් කිරීමේ ගිණුම. හානි කරන අලාභ සහ හානි කරන සඳහා වෙන් කිරීම. එහෙනම් අපි ඒකට ටී ගිණුමක් ගහ ගන්න. මේක ඔයාලා තනි පුද්ගල ව්‍යාපාර කරලා තියෙනවා නම් මේක දන්න ඕන. තනි පුද්ගල ව්‍යාපාර කරලා නැත්නම් මේක තේරෙන්නේ නැති වෙයි. කලබල වෙන්න එපා. හානි කරන අලාභ සහ වෙන් කිරීමේ ගිණුම. ඒකේ ආරම්භක ශේෂය තිබිලා තියෙනවා බැර පැත්තට කීයක්ද? 40ක්. ඊට පස්සේ කියනවා හානි කරන අලාභ සහ හානි කරන වෙන් කිරීම සඳහා එකම ගිණුමක් පවත්වා ගැනීම ප්‍රතිපත්තියයි. පෙර වර්ෂයේ කපාලා හානි කරන අලාභයේ ආපසු ලැබීම 5යි. يعني ගිය අවුරුද්දේ කපා හරපු 5000ක් හානි කරන කපා හරපු 5000 මේ අවුරුද්දේ හම්බ වෙලා. ඒක මේකට බලපාන්නේ නැහැ. මේ ගිණුමට බලපාන්නේ. ඒක වෙනම එකක්. හරිද? ඒක වෙනම ලැබීම. ඒක මුදල් ගිණුමට හර වෙලා ආපසු ලද හානි කරන අලාභ කියලා බැර වෙනවා. ඒක අපි ආදායම් ප්‍රකාශය හදද්දි වෙනම අයිතමයක් සේ තමයි දාන්නේ. මේ ගිණුමට අපි බලපෑමක් කරන්නේ කපාහල බොල්නේ ආපසු ලැබුණාම හානි කරන අලාභ සහ වෙන් කිරීමේ ගිණුමට ගලපන්නේ නැහැ ඒක. 5ක් හානි කරන්නේ වෙන් කරන්න ඕන. බලමු. ණයගැතියන්ගේ ශේෂය ගන්න. මේ සංසෝත ණයගැති පාලන ගිණුමේ අවසාන ශේෂය දාගන්නකොට අසාමාන්‍ය ශේෂයක් තිබුණේ 3ක. ඒ ශේෂය එහෙමම දාගන්න ඕනේ. ශේෂය පාගේ 3යි, ශේෂය ඊගේ 3යි. ඒක දාගත්ත යුතුමයි අනිවාර්යෙන්ම. අසාමාන්‍ය ශේෂය වෙනස් වුණා කියලා අපිට ගාණ කිව්වේ නෑනේ. එහෙනම් අසාමාන්‍ය ශේෂය මේ විදිහටම තියෙන්න ඕනේ, දාගන්න ඕනේ. දැන් ඊට පස්සේ ගිණුම තුනනේ කරන්න. දැන් මෙතන ණයගැති පාලන ගිණුමේ අන්තිම ශේෂය කීදාවේ? ණයගැති පාලන ගිණුමේ අන්තිම ශේෂය කීදාවේ? උදව් කරන්නට ගාලා chat එකට දාන්න. ණයගැති පාලන ගිණුමේ ශේෂය කීදාවේ අන්තිමට? ණයගැති කාලච්ඡේදෙ විදිහට 700 300යි 10යි 3යි. එතන දෙන්නේ එකතු 1020යි 1020යි ශේෂය පාගේ කීයක් එනවද? ශේෂය පාගෙනවා 540ක්. ඊගේ 540යි. 540යි. ඒ ශේෂය තමයි මෙතන දාන්නේ. සංසෝත්ත ශේෂය දාගන්නවා 540යි. හර ශේෂය අසාමාන්‍ය ශේෂය කියනවා 3ක් තියෙනවා. ඒකත් දාගන්න ශේෂය 3. සාමාන්‍ය ශේෂය 540යි අසාමාන්‍ය ශේෂය 3යි. මේ අසාමාන්‍ය ශේෂය වෙනස් වුනේ නැති හින්දා අවසාන ශේෂය විදිහට දාගන්නවා පාගීම. දැන් ගන්න සාමාන්‍ය ශේෂය. එතනට එනවා 553යි 553යි ශේෂය පාගේ කීයක් එනවද? 531යි 531ක් එනවා ශේෂය ඊගේ 531යි. සංසෝත ණයගැති පාලන ගිණුමේ ශේෂය පාගේ සාමාන්‍ය ශේෂය 531ක් එනවා. අසාමාන්‍ය ශේෂය 3ක් තියෙනවා.
එහෙනම් ඔයාට මෙතන යටට එන උත්තරේ කීයද? මෙතන එන උත්තරේ. මෙතනට එන උත්තරය. නිවැරදි ශේෂලයිස්තුවේ ශේෂය කියන්නේ සංසෝත ණය ගතිපාලන ගිණුමේ අවසාන ශේෂය. සංසෝත ණය ගතිපාලන ගිණුමේ හර ශේෂය කීයක් තියෙනවද? 531යි. බැර ශේෂය කීයක් තියෙනවද? 3යි. බැර ශේෂය අඩු වෙන්න ඕනේ. එහෙනම් මෙතන එන උත්තරේ කීයද? 528ක් තමයි එන්නේ මෙතනට. 528ක්. 528ක්. يعني නිවැරදි ශේෂලයිස්තුවේ එකතු වෙන්නේ 528යි. 528 කියන්නේ මොකද්ද? හර ශේෂය. සංසෝත ණය හිමිපාලන ගිණුමේ අවසාන හර ශේෂය 531යි. අසාමාන්‍ය ශේෂය 3ක් තියෙනවා. එහෙනම් ඒකේ සුද්ධ ප්‍රතිඵලය 528ක්. මෙන්න ශේෂලයිස්තුවේ එන්නේ 528යි. යට ඉඳන් උඩට සුළු කරන්න. යට ඉඳන් උඩට සුළු කරන්න. අඩු කිරීම තියෙන්නේ 1යි. අඩු කිරීම තියෙන්නේ 9ක්. එහෙනම් 9ක් අඩු වෙලා තමයි 528 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් උඩට යද්දි මොකද වෙන්නේ? එහෙනම් මේ එකතු වෙන්න ඕන. එතකොට 537යි මෙතනට. මේ ඇවිල්ලා තියෙන්නේ 12ක් එකතු වෙලා. එහෙනම් උඩට යද්දි අඩු වෙනවා. එහෙනම් ශේෂලයිස්තුවේ තිබුණු ගාන 525යි. ශේෂලයිස්තුවේ තිබුණු ගාන 525යි. ශේෂලයිස්තුවේ තිබුණු ගාන 525යි. ශේෂලයිස්තුවේ තිබුණු ගාන 525යි. ඊට පස්සේ හානි කරන වෙන් කිරීම. මේක හානි කරන වෙන් කිරීමේ ගිණීමේ අවසාන ශේෂය අපි දැනගන්න ඕනේ. හානි කරන වෙන් කිරීමේ ගිණීමේ අවසාන ශේෂය කියන්නේ හානිකරණය වෙන් කරන්නේ ලැබෙන්න තියෙන සල්ලි වලින් ලැබෙන්නේ නැති වෙයි කියලා අවදාන වන්නේ. ඒතර ඒ හානිකරණය වෙන් කරන්නේ හර ශේෂයට, බැර ශේෂයට වෙන් කරන්නේ නැහැ. ණය ගැතියන්ගේ හර ශේෂය 531යිනේ. 531ට 5ක් බලන්නේ. හානිකරණ වෙන් කිරීම කීයද වෙන්නේ? හානිකරණ වෙන් කිරීම වෙන්නේ 531ට 5ක්. 531ට 5ක් බැලුවාම කීයද එන්නේ? 531ට 5ක් බැලුවාම එනවා 26.555. එහෙනම් මේ හානිකරණ වෙන් කිරීමේ ගිණුමේ කීයක් එන්න ඕනද? හානිකරණ වෙන් කිරීමේ ගිණුමේ එන්න ඕනේ ශේෂය පාගේ 26.55යි. ශේෂය ඊගේ 26.55යි. හානිකරණ වෙන් කිරීම ඉගෙනගෙන තියෙනවා නම් ඔබගේ ගුරුතුමාගෙන් ඉගෙනගෙන තියෙනවා නම් මේක තේරෙයි. සමහර කට්ටිය ඉගෙනගෙන නැත්නම් කලබල වෙන්න එපා. මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ මේ මොකද්ද කරේ කියලා තේරෙන්නේ ඈ. හරි. 26.66යි 26.66 වෙන් කිරීමක් තියෙනවා. බොල් ණය කපා හැරීමක් තිබුණා නේ මේකේ. බොල් ණය කියන්නේ හානි කරන ලාභ. සංසෝත ණය ගතිපාලන ගිණීමේ බොල් ණය කපා හැරීම 10ක් තිබ්බ නේද? ඒ බොල් ණය කපා හැරපු එක හානි කරන ලාභ. ඒක මෙතනට හර වෙන්න ඕනේ. මේක හර වෙන්න ඕනේ ණය ගතිපාලන කියලා. කීයද? 10ක්. ඇයි බොල් ණය කපා හැරියාම ණය ගතිපාලන ගිණුමට බැර බොල් ණය ගිණුමට හරනේ. මේ හානි කරන ලාභ කියන්නේ බොල් ණය තමයි. හානි කරන ලාභ කියන්නේ බොල් ණය. එහෙනම් මේ ගිණුමට හර වෙන්න ඕනේ 10 ණය ගතිපාලන කියලා. දැන් තුලනය කරලා බලන්න කොච්චරක් යනවද කියලා ආදායම් ප්‍රකාශයට. මේ ගිණුම තුලනය කරාම ආදායම් ප්‍රකාශන ගානේ 40යි. මෙතන 40යි. කීයද වෙනස? මෙතන වෙනසක් එනවා. ඒක දාන්න ආදායම් ප්‍රකාශයට කියලා. ආදායම් ප්‍රකාශයට කියලා දානවා 3.45යි. 3.45යි. ආදායම් ප්‍රකාශයට. ආදායම් ප්‍රකාශ කරන ගාන 3.45. මේක අදි ආදායම් අදි හානි කරන වෙන් කිරීමක් තියෙන්නේ. අදි හානි කරන වෙන් කිරීමක්. මේ ප්‍රශ්නේ පිළිබඳ ඉතර يعني පාඩම තනිපුද්ගල ව්‍යාපාර හානි කරන වෙන් කිරීම උගන්වලා නැත්නම් මේ කොටස ගැන ඉතර වද වෙන්න එපා. මම මේක දැම්මේ නිකන් කරපු කට්ටියක් ඉන්න නිසා එයාලට මතක් වෙන්නත් එක තමයි දැම්මේ. හරි කරලා නැත්නම් වද වෙන්න එපා මේක ගැන. මේ කොටස තේරුණා නම් හරි. මේ කොටස තේරුණා හරි. ණයගති පාලන කිරීම සංසෝධන ණයගති පාලන කිරීම ශේෂලයිස්තු සංශෝධනය කිරීම. ශේෂලයිස්තු සංශෝධනය කිරීම. හරිද? right. ඒ අනුව අද දවසේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා අවසానයි. අපි ලබන සතියේ තව ප්‍රශ්න පත්‍රයක් එක්ක ප්‍රශ්න පත්‍රාංක 6ත් එක්ක නැවත හමු වෙන තුරු පරිස්සමෙන් ඉන්න. හොඳින් පාඩම් කරන්න, හොඳට අධ්‍යාපන කටයුතු කරගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්.